අපි දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කාල ශ්‍රේණි විශ්ලේෂණයේ පාඩම ගැන. හරි. මේ කාල ශ්‍රේණි විශ්ලේෂණයේ පාඩම ගැන අපි කතා කරොත් එහෙම සෙකන්ඩ් පේපරේ ඔයගොල්ලන්ගේ තුන්වෙනි ප්‍රශ්නේ දර්ශනාංක 1 යොමු වෙන ප්‍රශ්න තමයි මෙන්න මේකේ කාල ශ්‍රේණි විශ්ලේෂණය. කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ කොටස් දෙකකින් සමන්වය කරනවා දර්ශනාංක වලට කොටසක් සහ කාල ශ්‍රේණි විශ්ලේෂණය කොටසක්. ඒ වගේම MCQ පේපරේ MCQ තුනක් වගේ මෙන්න මේකේ කාල ශ්‍රේණි විශ්ලේෂණයට යොමු වෙනවා. හරි. දැන් අපි කතා කරමු කාල ශ්‍රේණි විශ්ලේෂණයේ පාඩම ගැන. හරි. මුලින්ම අපි දැනගන්න ඕනේ මොකක්ද මේ කාල ශ්‍රේණියක් කියන්නේ කියලා. කාල ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. හරි. අපි දන්නවා සමාන අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී යම් විචල්යක් සඳහා රැස් කර ඇති දත්ත සමූහයකට අපි කියනවා මොකක් කියලාද? කාල ශ්‍රේණියක් කියලා. මොකද්ද? වැදගත් වචන දෙකක් තියෙනවා මොකද්ද? සමාන සහ අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී. සමාන කාල ප්‍රාන්තරයන්හිදී අපි හිතමු නිවසක ආපලවි කරනවා. එතකොට අපි හැමදාම ඒ දවස තුල විකිනෙන ආප සංඛ්‍යාව සටහන් කරගෙන යනවා. ඒතර හැමදාම පළවෙනිදා ආප මෙච්චරක් වෙනවා. දෙවෙනිදා, තුන්වෙනිදා, හතරවෙනිදා, පස්වෙනිදා මොකද්ද? හැම දවසකම තමයි මේ දත්ත සටහන් කිරීම ගන්න. එතකොට හැම දවසක්ම මොකද්ද? බැයි 24 ගන්න කියනවා. සමානයි නේද මේ කාල ප්‍රාන්තර? ඔව්. සමාන. අනිත් එක අනුයාත. බලන්න. මොකද? පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා, හතරවෙනිදා, පස්වෙනිදා. මොකද නා අනුයාත. එක ළඟ පිහිටනවා කියන එක. හරි. අන්න ඒ වගේ සමාන අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී යම් විචල්යක් සඳහා රැස් කර ඇති දත්ත සමූහයකට අපි කියන මොකක් කියලාද? කාල ශ්‍රේණියක් කියනවා. හරි. ඒතකොට අපි මෙතනදී ගත්තොත් එහෙම මෙතන අපිට උදාහරණයක් විදිහට දීලා තියෙනවා මොකක්ද ඉන්නේ? 2008, 2009, 2010, 2018 දක්වා වර්ෂ 11ක් තියෙනවා. මේ වර්ෂ 11 තුල අපි මේක ගන්නවා නිෂ්පාදන ආයතනයේ එක්ක අලෙවි ආදායම රුපියල් මිලියන වලින් සහන් කරලා දීලා දෙනවා. හරි. එතකොට දැන් බලන්න ඕනේ දැන් මේක කාල ශ්‍රේණියක්ද නැද්ද කියලා බලමු. හරි. බලන්න. සමාන කාල ප්‍රාන්තරද නැද්ද? සමාන කාල මේ බක්. 2008 කියන්නේ අවුරුද්ද. 2009 කියන්නේ අවුරුද්ද. 2010, 11, 12, 13, 14 මේ ඔක්කොම අවුරුදු නේද? එතකොට අවුරුදු නම් තියෙන්නේ මොනවද එන්නේ මේවා? සමාන තරංග කාල ප්‍රාන්ත. අනිත් එක තමයි අනුයාත. බලන්න 2008ට පස්සේ 2009, 2009ට පස්සේ 2010. මැදදී කිසිදු වර්ෂයක් අපිට මග ඇරලා තියෙනවද? නැහැ. එතකොට මොකද වෙන්නේ? සමාන සහ අනිත් එක අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී යම් විචල්යක් සඳහා රැස් කර ඇති දත්ත සමූහයකට අපි කියන මොකක්ද කියලාද? කාල ශ්‍රේණියක් කියලා. හරි. දැන් අපි බලමු මෙහෙම. අපිට දෙනවා මෙහෙම. අපිට කියනවා අවුරුදු 10ක් එක ළඟ පිහිටන අවුරුදු 10ක්. ඒතර බලන්න සමානයි එක හරි. අනුයාතද එක ළඟ පිහිටන අවුරුදු 10ක්. නමුත් ඉතින් එක ළඟ පිහිටන අවුරුදු 10ක් කියන්නේ කාල ශ්‍රේණියක්ද? නෑ. එක ළඟ පිහිටන අවුරුදු 10ක් කියන්නේ ඒක කාල ශ්‍රේණියක් නෙමෙයි. ඒක නිකන් කාලච්ඡේද 10ක් විතරයි. කාල ශ්‍රේණියක් කියලා කියන්නේ අන්න ඒ වගේ එක ළඟ පිහිටන අවුරුදු 10කට මොකක් හරි ආයතනයක විකුණුම් ටික සටහන් කරගත්තොත් අන්න ඒක කාල ශ්‍රේණියක්. ඒ ආයතනය අලෙවි වෙන ඒකක සංඛ්‍යාව වාර්තා කරගෙන ගියොත් ඒක කාල ශ්‍රේණියක්. ඒතර තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. සමාන අනුයාත කාල ප්‍රාන්තරයන්. අපි ගමුකෝ මේ සමාන අනුයාත කාල ප්‍රාන්තර T1, T2, T3, T4 වගේ Tn දක්වා යනවා කියලා හිතමුකෝ. මෙන්න මේකේ T1, T2, T3, T4, Tn කියන්නේ සමාන සහ අනුයාත කාල ප්‍රාන්තර විදිහට සැලකුවොත් එහෙම. අපි යම්කිසි විචල්යයකට රැස් කර ඇති දත්ත සමූහය. අපි ගත්තොත් ඒක විචල්ය විකුණුම් ඒකක සංඛ්‍යාව වෙන්න පුළුවන්. නැත්නම් අලෙවි ආදායම වෙන්න පුළුවන්. ප්‍රචාරණය සඳහා දරපු වියදම වෙන්න පුළුවන්. මොකක් හරි වෙන්න පුළුවන්. යම් විචල්යක් සඳහා රැස් කර ඇති දත්ත සමූහය. Y1, Y2, Y3, Y4 වගේ එන්නේ රටේදී yn වෙනවා නම් මොකද්ද? Y1, Y2, Y3, Y4 කියලා yn කියන්නේ කාල ශ්‍රේණිය. නමුත් T1, T2, T3, T4, Tn අපිට කියන්න පුළුවන් කාල ශ්‍රේණියක් කියලා නෑ. කාල ශ්‍රේණිය වෙන්නේ මොකද්ද? Y1, Y2, Y3 කියලා yn. හරි. එතන පැහැදිලි දෙයක් මතක තියාගන්න ඕනේ. සමාන අනුයාත කාල ප්‍රාන්තර ටිකට නෙමෙයි අපි කියන්නේ කාල ශ්‍රේණිය කියලා. මොකද්ද? සමාන අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී මේ කියන y කියන නැත්නම් යම්කිසි විචල්යයක රැස් කර ඇති දත්ත සමූහයට අපි කියන මොකක් කියලාද? කාල ශ්‍රේණියක් කියලා. ඒතර වැදගත් දේ තමයි මතක තියාගන්න කාල ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? සමාන අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී යම් විචල්යක් සඳහා රැස් කර ඇති දත්ත සමූහයට අපි කියන මොකක් කියලාද? කාල ශ්‍රේණියක් කියලා. හරි. එතකොට මේ කාල ශ්‍රේණියක අපි ගත්තොත් එහෙම සමාන අනුයාත කාල ප්‍රාන්තර.
ඒතර වර්ෂ 10ක් හෝ 11ක විකුණුම් සටහන් කර ගැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් කාර්තුමේ දත්ත සටහන් කර ගැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් දිනපතා දත්ත සටහන් කර ගැනීමක් වෙන්න පුළුවන්. මාසික දත්ත සටහන් කර ගැනීමක් වෙන්න පුළුවන්. ඒතර තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. ඒ කාල ශ්‍රේණිය මොකක්ද විදිහේ සමාන සහ අනුයාත වෙන්න ඕනේ. මොකක්ද එන්නේ? ඒ කාල ප්‍රාන්ත සමාන සහ අනුයාත වෙන්න ඕනේ. යම් කිසි විචල්යකට රැස් කරලා දත්ත ටික රැස් කරලා තියෙනවා. හරි. දැන් අපි කතා කරන්න යනවා කාල ශ්‍රේණි විචල්යක් කියන්නේ මොකක්ද කියලා. කාල ශ්‍රේණි විචල්යක් කියන්නේ. අපි දන්නවා යම් කිසි ආයතනයක අලවිය ගැන හිතුවොත් ඒ ආයතනයේ අලවිය අපි ගත්තොත් දැන් මාස 90 හිතන්න ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ අලවිය අඩු වෙනවා. පෙබරවාරි වලට මාර්තු වල ටිකක් වැඩි වෙනවා. මාර්තු වලට අප්‍රේල් හොඳටම වැඩි වෙනවා. ආයි මොකද වෙන්නේ? කාලය ගත වීමත් එක්කම ආයතනයේ අලවිය කියන දෙයට විවිධ වූ සංඛ්‍යාත්මක අගයන් ලැබෙන්න පුළුවන්. කාලය ගත වීමත් එක්කම ආයතනයේ අලවිය කියන දෙයට විවිධ වූ සංඛ්‍යාත්මක අගයන් ලැබෙන්න පුළුවන්. ඒතර අලවිය කියන දෙයට විවිධ වූ සංඛ්‍යාත්මක අගයන් ලැබෙන්න හේතුව තමයි කාලය කාල ප්‍රාන්තර වෙනස් වෙගෙන යන්නේ. අන්න ඒකට අපි කියන මොකක් කියලාද කාල ශ්‍රේණි විචල්යක් කියන්නේ. 2010, 2011, 2012, 2013 ඒ වගේ මේ කාලච්ඡේදවලදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබිච්ච ආදායම මොකද වෙන්නේ 2010ට වඩා 2011 වැඩි වෙලා තියෙනවා 2011ට වඩා 2012 වැඩි වෙලා 12ට වඩා 13 වැඩි. අන්න ඒ වගේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වැඩි වෙගෙන යනවා පේනවා. එතකොට මේ වෙනස් වීම මොකක් එක්කද වෙනස් වෙන්නේ? අවුරුදු ගලාගෙන යාමත් එක්කම අවුරුදු වැඩි වීමත් එක්ක මොකද වෙන්නේ? සංචාරක කර්මාන්තයෙන් ලැබිච්ච ආදායම වැඩි වෙගෙන හෝ අඩු වෙගෙන හෝ ඉහළ පහළ යාමින් වෙනස් වෙගෙන යනවා. අන්න ඒ වගේ කාලයත් එක්ක වෙනස් වෙන විචල්යකට අපි කියන්න පුළුවන් කාල ශ්‍රේණි විචල්යක් කියලා. හරි. දැන් අපි බලමු කාල ශ්‍රේණි විචල්යකට අපි බලපාන සංරචක හතරක් තියෙනවා. මොකද එන්නේ කාල ශ්‍රේණි සංරචක හතරක් තියෙනවා. කියන්නේ කාල ශ්‍රේණි විචල්යක් කියන්නේ අපි ගත්තොත් y කියලා. මේ y කියන්නේ කාල ශ්‍රේණි විචල්යේ කොටස් හතරකින් හැදලා තියෙනවා. ඒ කියන්නේ කාල ශ්‍රේණි විචල්ය තීරණය වීම සඳහා බලපාන සාධක හතරක් තියෙනවා. අපි ඒක සම්පූර්ණ කරනවා උපනතිය, ඍතුමය චලන, චාක්‍රික චලන සහ අප්‍රමාණ චලන කියන. මොකද්ද? කාල ශ්‍රේණි විචල්ය සමන්විත වෙලා තියෙන සංරචක හතරක් තියෙනවා. ප්‍රධාන සංරචක හතර උපනතිය, ඍතුමය චලන, චාක්‍රික චලන සහ අප්‍රමාණ චලන. දැන් අපි මේ එක් එක් සංරචක ගැන පැහැදිලි අවබෝධයක් ගමු. හරි. පළවෙනි අපි ගමු පළවෙනි කාල ශ්‍රේණි සංරචක. මොකද්ද? උපනතිය. අපි මේකට දිගු කාලීන උපනතිය කියලා පාවිච්චි කරනවා. මොකද්ද? යම් කාල ශ්‍රේණියක් දිගු කාලීනව ගමන් කරන දිශාව. මේ හිතන්න සම්සුතරණ අඟහරුවාදා ලැබී වැඩි වෙලා අඟහරුවාදා බදාදා ලැබී වැඩි වුණා කියලා අපිට ඒක කියන්න බෑ උපනතියක් කියලා. මොකක්ද වෙන්න ඕනේ? දිගු කාලීනව ගමන් කරන දිශාව. ඒතර අපි ගත්තොත් එහෙනම් හිතන්න දිගින් දිගට අපි වර්ෂ ගණනාවක් තිස්සේ අපි අලවියේ වාක්‍රික ගත්තොත් එහෙම මේක උච්චවචන වීම දින නමුත් එන්න අපිට පේන්නේ කොහොමද? වැඩි වීමක් විදිහට පේනවා. අන්න මේකට අපි කියන මොකක් කියලාද? උපනතිය කියන්නේ. මොකක්ද එන්නේ? දිගු කාලීනව ගමන් කරන දිශාවට අපි කියන මොකක් කියලාද? උපනතිය කියන්නේ. යම් කාල ශ්‍රේණියක් දිගු කාලීනව ගමන් කරන දිශාවට අපි කියනවා උපනතිය කියලා. උදාහරණයක් ගමු. ඉතින්ද ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුම. හරි. 1970 ගණන් වල 80 ගණන් වල අපි ගත්තොත් එහෙම විදුලි බල ඉල්ලුම ගත්තොත් ඔයගොල්ලෝ හිතන්නේ මොන වගේ ප්‍රමාණයක් තියෙනවද? සමහර ගෙවල් ගොඩක් ගෙවල් වලට විදුලිය ලැබිලත් නැහැ. හරි. විදුලිය හම්බෙච්ච ගෙවල් 14 වුණත් ඒගොල්ලෝ මේ විදුලිය පාවිච්චි කරන මොකක් සඳහාද? විදුලි බල්බයක් දැල්වන්න ඒ වගේ පොඩි දෙයකට විතරයි මොන්න මේ කියන විදුලිය යොදාගන්නේ. එතකොට 1970 ගණන් 80 ගණන් වල ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුම බොහොම අඩු මට්ටමේ තිබේ. හිතන්න කාලච්ඡේද ගත වීමත් එක්කම 1990 2000 ක්‍රමක්‍රමයෙන් මොකක්ද වෙන්නේ? ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුම වැඩි වේගෙන් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 2010, 11, 12, 2015 දැන් 2020 මට්ටම විතර එද්දී ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුම තා ශීඝ්‍ර වර්ධනයක් වෙන්නුම් කරනවා. එතන මොකද තේරුම් ගන්න තියෙන්නේ? බොහොම අඩු වේගකින් යනවා. වැඩි වේගෙන් යනවා. මෙන්න මේකට අපි කියන මොකක් කියලාද? ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුමේ වැඩිවීමේ උපනතියක් තියෙනවා කියලා. උපනතියක් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම මෙන්න මේ කියන්නේ වර්ධනය වීම. අපි ගත්තොත් එහෙම උපනතියට බලපාන සාධක දෙකක් තියෙනවා. උපනතිය තීරණය වෙන්න බලපාන සාධක දෙකක් තියෙනවා. පළවෙනි සාධක දෙනවා ජනගහන වර්ධනය.
අනිත් එක තමයි විද්‍යාව හා තාක්ෂණික දියුණුව. අපි බලමු මෙන්න මේ අපි ගණන්ගත් උදාහරණය. ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුමේ වැඩිවීමේ උපනතියක් තියෙනවා කියලා අපි කතා කරනවා. මොකක් වෙන්නේ නැත්නම් මේකට හේතුව? හරි. අපි දන්නවා 1970 හිටපු ජනගහනය වඩා 2020 වෙද්දී ජනගහනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමක් වෙලා තියෙනවා. එතකොට ඒ දවස්වල එක පවුලක් වෙච්ච එක දැන් පවුල් 3කට 4කට ඒගොල්ලන්ගේ ළමයි ඇවිල්ලා ඒ ළමයිගේ ළමයි ඇවිල්ලා ඒතර මොකද වෙන්නේ? ජනගහනය වර්ධනය වෙලා. ඒතර ඒගොල්ලෝ අලුතින් නිවාස හදාගෙන මොකද වෙන්නේ? ජනගහනය වැඩි වීමත් එක්කම විදුලි බල ඉල්ලුම වැඩි වීමක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ උපනදීන වලව එක සාලයක් කරන මොකද? ජනගහන වර්ධනය. අනිත් එක තවත් හේතුවක් තියෙනවා මම කිව්වා. මොකද්ද? මම කිව්වා ඒ දවස්වල විදුලි දුන්නු ගෙවල් වල උනත් ඒගොල්ලෝ විදුලිය පාවිච්චි කරේ මොකක් සඳහාද? මම කිව්වා විදුලි බල්බයක් දාලා සමහරවල්ලාට ටීවී එකට ඒවට විතරයි. නමුත් දැන් ගත්තොත් එහෙම ගෙදරක විදුලිය පාවිච්චි කරන ඕකට විතරද? ටීවී එකට, වොෂින් මැෂින් එකට, ෆ්‍රිජ් එකට. එතකොට අපි ගත්තොත් එහෙම নানা ආකාර විවිධාකාර විදුලි උපකරණ ගෙවල් වල තියෙනවා. එතකොට මේ හැම දෙයකම විදුලි පරිභෝජනයක් යනවා. අන්න විද්‍යාව තාක්ෂණික දියුණුවත් එක්කම මොකක් වෙන්න පුළුවන්ද? උපනතියේ වැඩි වීමක් වෙන්න පුළුවන්. තව උදාහරණයක් ගමු. ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය. කියන්නේ අපි ගත්තොත් එහෙම ලදරු මරණ අනුපාතය ගමු. ලදරු මරණ අනුපාතය කියන්නේ උපතේදී සිදුවන ලදරු මරණ. අපි ගත්තොත් එහෙම ඒ දවස්වල අපි ගත්තොත් එහෙම 1970 ගණන් වල 80 ගණන් වල වෛද්‍ය විද්‍යාත්මක වාදයෙන් දැන් ඉන්න මට්ටම වල නැති වෙන තත්ත්වයක තිබ්බේ. ඒතකොට ඒ දවස්වලදී ගත්තොත් එහෙම උපතේදී සිදුවන විලිඳු මරණ සංඛ්‍යාව වැඩි අගයක් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් වෛද්‍ය විද්‍යාත්මකව සිදුවන දියුණුවත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේක ලදරු මරණ අනුපාතිකයේ අඩුවීමක් සිදු වෙනවා. එතන මොකද වෙන්නේ? යම්කිසි කාල ශ්‍රේණියකට වැඩි වීම උපනතියක් තියෙනවා. තවත් කාල ශ්‍රේණියකට අපිට නිකුත් අඩුවීමේ උපනතිය. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ලදරු මරණ අනුපාතිකය අඩුවීමක් වෙන්න පුළුවන්. මේ ලදරු මරණ අනුපාතිකයේ අඩු වෙන්න හේතුව මොකක්ද? ජනගහන වර්ධනය. නෑ ජනගහන වර්ධනයේ ඉන්න නෙමෙයි ලදරු මරණ අනුපාතිකය අඩු වෙන්නේ. මොකක් නිසාද? වෛද්‍ය විද්‍යාත්මක දියුණුව නිසා. විද්‍යාව හා තාක්ෂණික දියුණුව. හරි. ඒතර හොඳට මතක තියාගන්න මෙච්චරයි. කාල ශ්‍රේණි සංරචක අතර පළවෙනි එක තමයි දිගුකාලීන උපනතිය කියලා අපි කතා කරනවා. ඒ කියන්නේ මොකද්ද? හැම කාල ශ්‍රේණියක් දිගුකාලීනව ගමන් කරන දිශාව. මෙන්න මේ කියන උපනතිය තීරණය වලකම් සාධක දෙකයි. එකක් තමයි ජනගහන වර්ධනය, අනිත් එක විද්‍යාව හා තාක්ෂණික දියුණුව. අපි උදාහරණ කතා කරා ශ්‍රී ලංකාවේ විදුලි බල ඉල්ලුවේ වැඩි උපනතියක් තියෙනවා. ලදරු මරණ අනුපාතයේ අඩු උපනතියක් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම මේක මෙන්න මේ කියන දිගුකාලීන උපනතිය අපිට පුරෝගතනයක් සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම මෙන්න මේ කියන දිගුකාලීන උපනතිය අපිට පුරෝගතනය කරන්න පුළුවන්. පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට තේරෙනවා වැඩි වේගෙන යනවා. 2020 වෙද්දී මොකද වෙන්නේ? විදුලි බල ඉල්ලුවේ මෙන්න මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. 2021 කොච්චරක් විතර වෙයිද කියලා අපිට අනුමාන කරලා පුරෝගතනයක් කරන්න බැරිද? කරන්න පුළුවන්. මේ යන රටාවත් එක්කම මේ වැඩිවීමත් එක්ක 2020 දී මෙච්චර විදුලි බල ඉල්ලුමක් එනවා නම් 2021 දී කොච්චර විදුලි බල ඉල්ලුමක් එන්න පුළුවන්ද කියලා අපිට කියන්න බැරිද? කියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ලදරු මරණ අනුපාතිකය අඩු වෙගෙන යනවා. 2020 දී සිදුවන ලදරු මරණ අනුපාතිකයත් එක්ක බලලා ඒ වෙන රටාව දිහා අධ්‍යයනය කරනවා. මෙන්න මේ කියන අඩුවීම උපනතිය බලලා අපිට කියන්න බැරි 2021 හරියටම තිබ්බම කියන්න බෑ. නමුත් අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. වැදගත් දේ තමයි උපනතිය කියන දේ අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ පාඩමේ අපි දෙවෙනි කොටසේදී අපි කතා කරනවා උපනතිය කියන දේ අපි කතා කරා දිග්වාල උපනතිය, දිග්වාලන ගමන කරන දිශාව, මේකට බලපාන සාධක ගැන කතා කරා. මේක මම කිව්වා පුරෝගතනය කරන්න පුළුවන් කියලා. මේ පාඩමේදී දෙවෙනි කොටසේදී අපි කතා කරනවා උපනතිය කියන දේ කොහොමද අපි පුරෝගතනය කරන්නේ? උපනතිය නිර්මාණය කිරීමක් සිදු කරනවා. මේකට ක්‍රම ගණනාවක් තියෙනවා. මේක වෙනම කතා කරමු. හරි. අපි දෙවෙනි සංරචකයට මොකද්ද? ඍතුමය හේවත් ආර්ථව චලන. ඍතුමය චලන කියලා තමයි මේකට පාවිච්චි කරන්නේ, නැත්නම් ආර්ථව චලන කියලා මේකට පාවිච්චි කරන්නේ. මොනවද ඍතුමය චලන හේවත් ආර්ථව චලන කියන්නේ? මොකද්ද? කෙටි කාලීනව පුනරාවර්තව සිදුවන දෝලන වලට අපි කියන මොකක් කියලාද? හොයන්න. ඍතුමය චලන කියන්නේ කෙටි කාලීනව පුනරාවර්තව සිදුවන දෝලන. එතකොට මේ කෙටි කාලීනව කියන දේ හොඳට ඔළුවට දාගන්න ඕන මොකද්ද? කෙටි කාලීනව කියන්නේ වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තය. ඒ කියන්නේ ඒක වාර්ෂික தත්වලදී මෙන්න මේ කියන්නේ ඍතුමය චලන අපිට බලන්න බෑ.
මොනවද තියෙන්නේ අපිට දෙන්න පුළුවන් මේක කාර්තුමේ දත්ත දිහා බලපුවාම මෙන්න මේ කියන ඍතුමය චලන අපිට පේන්න තියෙන්න පුළුවන්. මාසික දිහා දත්ත දිහා බලුවොත් එහෙම මෙන්න මේකේ ඍතුමය චලන අපිට පේන්න තියෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දිනපතා දත්ත සතිපතා දත්ත ගත්තොත් මෙන්න මේකේ ඍතුමය චලන මේ අපිට විචලන අපිට පේන්න තියෙන්න පුළුවන්. ඒතකොට මතක තියාගන්න තියෙන්නේ මොකක් වෙන්න ඕනද? මේව කෙටි කාලීනව අනිත් ඒ තමයි පුනරාවර්තව සිදුවන දෝන. මේකට අපි උදාහරණයක් කතා කරමු. ඔයගොල්ලෝ ගත්තොත් එහෙම මේ කඳාන ජාල මේ පැතිවල සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න දේ තමයි හරි මස් කඩ දිනවා. මේගොල්ලෝ මොකද දෙන්නේ? සාමාන්‍ය අර කතෝලික භක්තියෝ ඒගොල්ලෝ සිකුරාදා මස් කැමෙන් වෙලකී සිටින්න කියලා ඒගොල්ලන්ගේ චාරිත්‍රාක් වගේ දිනනවා. ඒක මොකද දෙන්නේ? ඒගොල්ලෝගේ පැවතුම් රටාවක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මස් කඩවල ඉන්න පුද්ගලයෝ හරි මස් කඩ කරන කෙනෙක් වුණත් දන්නවා මොකක්ද වෙන්නේ? සම්බුද්ධ ආහාරවල බදාදා සංස්කෘතියේ ඉන්න අලවියට වඩා සිකුරාදාදී ඒගොල්ලන්ගේ මස් කඩේ ඇදී අලවිය මස් අලවිය කොහොම අඩුයි කියලා. හරිද? මේක විභාගය කියන්නේ මස් කඩේ අලවිය ගැන. මම කියන්නේ මේක ඕගොල්ලන් තේරුම් ගැනීම පහසු කරනවා මම කිව්වේ. ඒතර සම්බුද්ධ ආහාරවල බදාදා සංස්කෘතියට වඩා සිකුරාදා මස් අලවිය අඩුයි. එතකොට නමුත් සෙනසුරුවාදා සහ ඉරිදා වෙද්දී මේ මස් කඩේ අලවිය බොහොම ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් සිදු වෙනවා. ඒතර උගලන්ට සඳුදාභාර වල බල ප්‍රශ්නින්ද ස්ථාවරක මට්ටමක තිබුණා. එකපාරටම සිකුරාදා අඩු වෙලා ආයෙ සෙනසුරාදා ඉඳ වැඩි වෙනවා. ආයෙ සමන්දර අඩු වෙලා ස්ථාවරව ගිහිල්ලා සිකුරාදා හොඳටම අඩු වෙලා සෙනසුරාදා ඉඳ වැඩි වෙනවා. එතකොට මේක ඕනෑම සතියක් තුල දක්වන්නට ලැබෙනවා දැන් හැම සිකුරාදාම මොකක්ද වෙන්නේ? අලවිය අඩුයි. හැම ඉරිදාම පස්කඩේ අලවිය වැඩි. ඒතකොට තේරුම් ගන්න තියෙන දේ තමයි මොකක්ද වෙන්නේ? මෙන්න මේ කියන චලන මොකක්ද වෙන්නේ? ඍතුවේ චලන කියන දේ අපිට පුනරාවර්තව සිදුවන දෝරණය. පුනරාවර්තව දිගින් දිගට නැවත නැවත ඇති වෙන චලනයක් තමයි මොකක්ද? මොකක්ද ඍතුමය චලන කියන්නේ. වෙන උදාහරණයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ඇඳුම් කඩේක. හරි? ඇඳුම් කඩ අපි ගත්තොත් එහෙම එක කැන්ඩි එක හරි කූල් බ්‍රෑන්ඩ් එක හරි මොකක් හරි අපි ඇඳුම් කඩයක් හිතාගෙන හිටමු. හරි. ඒ ඇඳුම් කඩය ගැන හිතුවොත් එහෙම මේ ඇඳුම් කඩේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු සමයේදී අලවි බොහොම වැඩි. කියන්නේ එතනදී මිනිස්සු ගොඩක් ඉන්නවා ඇඳුමක් ගන්න යන්න දෙන්නේ ගොඩක් තොර කරනවා. ඒ මිනිස්සු වැඩි පාරිභෝගිකයන් වැඩි. ඒතකොට ඒගොල්ලන්ගේ ආයතන පැත්තෙන් ගත්තොත් එහෙම අප්‍රේල් මාසයේ ඒගොල්ලන්ගේ අලවිය ඉහළ යනවා. ඒතකොට අප්‍රේල් මාසයේ තියෙන අලවිය ඒගොල්ලන්ට කවදාකවත් පෙබරවාරි මාර්තු තියෙන්නේ නැහැ. පෙබරවාරි මාර්තු වල අලවිය අඩුයි. අප්‍රේල් වල ඉහළ යනවා. ආයේ අප්‍රේල් වල මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් අඩු වෙමින් ගිහිල්ලා නොවැම්බර් වලදී හොඳටම අඩු වෙලා අපි ගත්තා දැන් දෙසැම්බර් වලදී ආයෙත් නත්තල් සමයත් එක්ක මොකද වෙන්නේ? ඇඳුම් අලවිය ඉහළ යනවා. ආයෙ අලුත් අවුරුද්ද නිසා ජනවාරි අතර ඒගොල්ලෝ දකින්න තියෙන ඇඳුම් කඩේ ඉන්න කට්ටිය දකින්න මේ මාසික දත්වල මෙන්න මේ විචලනය පේන්න තියෙනවා. මොකද හැම අප්‍රේල් මාසෙම හැම දෙසැම්බර් ජනවාරි මාසවලයි ඒගොල්ලන්ට දකින්න තියෙනවා අලවියේ ඉතා විශාල වර්ධනයක්. අනිත් මාසවලදී ඒගොල්ලෝ දකින්නවා අලෙවි බොහොම අඩුවක්. එතකොට මෙන්න මේ කියන කෙටි කාලීන. හරි නේද? දැන් හිතන්න එපා දැන් මේක ඊළඟ දෙසැම්බර් වලදී ඊළඟ දෙසැම්බර් එන්නේ තවත් අවුරුද්දකින් කියලා. නෑ. ඒවා මාසික දත්වලට මේවා තියෙන්නේ. මොනවද තියෙන්නේ? මාසික දත්වල දෙසැම්බර් මාසවලනේ. එතකොට මාසික දත්වල තමයි මෙන්න මේ විචලන වෙන්න තියෙන්නේ. එතකොට මතක තියාගන්න තියෙන දේ තමයි මොකක්ද වෙන්න ඕනේ? කෙටි කාලීන. කෙටි කාලීන කියන්නේ ඒක දිනපතා දත්වල වෙන්න පුළුවන්. නැත්නම් මේක සතිපතා දත්වල වෙන්න පුළුවන්. මේක කාර්තුමේ දත්වල වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මේක මේ වගේ මාසික දත්වල වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කෙටි කාලීනව පුනරාවර්ත සිදුවන දෝලන වලට අපි කියන මොකක් කියලා ඍතුමය චලනේවා ආර්තව චලන කියනවා. හරි. එතකොට මෙන්න මේ වෙනස් වෙන බලපාන හේතු මොනවාද? පළවෙනි සාධකය තමයි දේශගුණික වෙනස් වීම. දැන් ලංකාව වගේ නම් අපිට දේශගුණික වෙනස් වීම වැඩි පේන්නේ නැහැ. නමුත් අපි හිතමුකෝ යුරෝපා රට. ඒතකොට යුරෝපා රටක හිතමු ඒගොල්ලෝ අයිස්ක්‍රීම් කඩයක් තියාගෙන යනවා. අයිස්ක්‍රීම් කඩයක් තියෙනවා. ඒතකොට මේ අයිස්ක්‍රීම් කඩේ අලෙවි ගැන හිතුවොත් එහෙම ඉතින් සීතලේ උඩටම සීතලේ වෙවුල ඉන්න අවස්ථාවකදී අපි ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ගන්න නැහැනේ. දැන් ලංකාව වගේ නම් පොලින් ගිහිල්ලා අයිස්ක්‍රීම් ගන්නවා මම කියන්නේ. එහෙම තත්ත්වයක් කියන්නේ මම කියන්නේ යුරෝපා රටකට හොඳටම සීතල අවස්ථාවකදී මොකද මේගොල්ලෝ ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ගන්න නැහැ. සීත අවස්ථාවකදී අපි සීත දෙයක් පරිභෝජනය කරන්නේ නැහැ. කූල් ඩ්‍රින්ක් එකක් බොන්නේ නැහැ. හරි. එතකොට අයිස්ක්‍රීම් කඩයක් කරන පුද්ගලයා මොකද වෙන්නේ? සීත ඍතුවේදී යාළුවෝ මොකද වෙන්නේ?
එයාගේ අයිස්ක්‍රීම් අලෙවි බොහොම අඩු වෙනවා. ඇත්තටම නැති තරමටම අඩු වෙනවා. නමුත් ඉතින් ඒගොල්ලන්ගේ සමනයකේදී අත අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ අර අපි ගත්තොත් එහෙම ග්‍රීස් මිල්ක් විදි වගේ බොහොම රස්නේ වැඩි ඒගොල්ලන්ගේ. ඒතර ඒගොල්ලන්ට අවුව පායනවා ගොඩක් ඒගොල්ලෝ විනෝදයෙන් කාලය ගන්න. අන්න ඒ වගේ කාලෙකදී රස්නේ වැඩි වෙද්දී මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් අලෙවි ඉහළ යනවා. අපි ගත්තොත් එහෙම ලංකාවේ වුණ තමයි හිතමුකෝ ඉස්කෝලේ එක ප්‍රායෝගික මට්ටමේ ඉන්න ඉස්කෝලේ ගාව ඔබ හිතන්න ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඉස්සරහා තියෙනවා අයිස්ක්‍රීම් කඩයක්. හරි. මේ අයිස්ක්‍රීම් කඩේ අලෙවි ගැන හිතුවොත් එහෙනම් හැම දවසකම අපි දන්නවා සාමාන්‍යයෙන් වැඩිපුර අයිස්ක්‍රීම් වගේ දෙයක් නම් දවල්ට එකමාරට ඉස්කෝලේ යනවාම වැඩිපුර ළමයි අයිස්ක්‍රීම් කනවා. ඒක හරි. නමුත් හිතන්න ඕගොල්ලෝ හිතලා බලන්න පොඩ්ඩක් ස්පෝර්ට් මීට් කාලේ වගේ ජනවාරි මාසේ හා පෙබරවාරි මුල වගේ ළමයි ඉතින් ගොඩක් සෙල්ලම් කරලා මහන්සියලා. ඒතර ජනවාරි පෙබරවාරි මාසවලදී පරිසර උෂ්ණත්වයත් වැඩි වගේම අර ළමයිගේ ගති පැවතුම් රටාවන් එක්ක මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් වලවි ඉහළ යනවා. ඒතර මොකද වෙන්නේ? හැම ජනවාරි පෙබරවාරි මාසවලදීම ඒ අයිස්ක්‍රීම් කඩේ එක්කන දන්නවා. හැම ජනවාරි පෙබරවාරි මාසෙකම මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් වලවි වෙන්නේ. ඒතර එයා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සිදු කරනවා. ඒතර මතක තියාගන්න මොකද වෙන්නේ? දේශගුණක වෙනස් වීම එක්ක මෙන්න මේ කියන ඍතුමය චලනය තාපන චලන දක්වන්න ලැබෙනවා. අපි ගත්තොත් එහෙම තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම යුරෝපා රටවල ශීත ඍතුවේදී ඒගොල්ලෝ ලොම් බැඳුම් මන්දි. ඒතර මොකද වෙන්නේ? ශීත ඍතුවේදී ඒ රටවල් වල ලොම් බැඳුම් වලදී ඉහළ යනවා. ඒ වගේම ග්‍රීෂ්ම ඍතුවේදී මොකද වෙන්නේ? ලොම් බැඳුම් වල අඳින්නේ නැහැ. ඒතර කපු බැඳුම් වලදී ඉහළ යනවා. හරි. ඒතර මොකද වෙන්නේ? දේශගුණ වෙනස් වීම මත මොකද වෙන්නේ? ඍතුමය චලන ඇති වෙන්න පුළුවන්. අනිත් එක උත්සව හා සිරිත් තමයි දැන් කලින් කතා කරේ හැම අප්‍රේල් මාසෙකම හැම දෙසැම්බර් මාසෙකම ඇඳුම් කඩේ අලෙවි ඉහළ යනවා. ඒතර මේ ඇඳුම් කඩේ අලෙවි ඉහළ යන්න හේතුව මොකක්ද? දේශගුණ වෙනස් වීමද? නෑ දේශගුණ වෙනස් වීම නෙවෙයි. ඒ ඇඳුම් කඩේ අලෙවි ඉහළ ගියේ මොකද? උත්සව හා සිරිත් නිසා. මොකද උත්සව හා සිරිත් කියන්නේ? අප්‍රේල් මාසෙම මොකද වෙන්නේ? අලුත් අවුරුදු වෙනවා. ඒතර අලුත් අවුරුදු වල සාමාන්‍ය ඇඳුම් අලුතෙන් ගන්නවා. ඒතර අලුතෙන් දැයිගල වලට යන්නේ වලට සැකි ඇඳුම් ගන්නවා. ඒතර මොකද වෙන්නේ? උත්සව හා සිරිත් තමයි මේකට හේතු වෙන්නේ. ඒතර අප්‍රේල් මාසෙදී සහ දෙසැම්බර් මාසෙදී අලෙවි ඉහළ ගියේ ඇයි? අලුත් අවුරුදු උත්සවය සහ මොකද? නත්තල් උත්සවය තියෙන නිසා. ඒතර මොකද වෙන්නේ? උත්සව හා සිරිත් ඍතුමය චලන වීම සඳහා බලපාන සාධක. අනිත් එක තමයි පුද්ගල පැවතුම් රටාව. බලමු පුද්ගල පැවතුම් රටාව කියන්නේ. දැන් බලන්න මම කියමු කලින් උදාහරණ. අර මස් කඩේවලදී ඇයි සිකුරාදා අඩු වෙලා ඊටද වැඩි උනේ? ඒ මිනිස්සුන්ගේ පැවතුම් රටාව. ඔයගොල්ලෝ ගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ හිතන්න අවමංගල්‍ය චාරිත්‍රය ගැන හිතන්න. අපි ගත්තොත් එහෙනම් සමහර දවස් දින මට හරියටම මතක නැහැ. සතියේ සමහර දවස්වලදී තියෙනවා සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. මේ දවසේදී අවමංගල්‍ය කටයුතු කරන්න හොඳ නැහැ. මේ දවස් ඇරලා වෙන දවස් ටිකක් තියෙනවා. දවස් නෑ සිකුරාදා හරි අඟහරුවාදා කොහොම දවස් ටිකක් තියෙනවා. මේ දවස් නැතුව අනිත් දවස්වල තමයි අවමංගල්‍ය චාරිත්‍ර කරන්න ඕනේ. මෙන්න මේ දවස් ටික නම් කරන්නේ. එතකොට ඒක මොනවද? පුද්ගලයන්ගේ පැවතුම් රටාව. ඒතකොට අපි ගත්තොත් එහෙම ඒ කනත් ඉන්න පුද්ගලයා වුණත් අහිනවා මෙන්න මේ දවස්වලදී අවමංගල කටයුතු වෙනවා අඩුයි. අනිත් දවස්වලදී අවමංගල කටයුතු වෙනවා වැඩි. හරි. අන්න ඒ වගේ පුද්ගල පැවතුම් රටාවන් එක්ක මෙන්න මේක ඍතුමය චලන තියෙනවා. ඒතකොට ඍතුමය චලන කියන්නේ මොකද්ද? කෙටි කාලීනව ඒ කියන්නේ වර්ෂයකට අඩු කාල ප්‍රාන්තරණයේදී පුනරාවර්තන සිදුවන කෝණයට අපි කියන මොකක් කියලා ඍතුමය චලන. මේ කියන්නේ ඍතුමය චලන තීරණය බලපාන සාධක තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද? දේශගුණික වෙනස් වීම. අනිත් එක උත්සව හා සිරිත් පුද්ගල පැවතුම් රටාව. ඔයගොල්ලෝ හිතන්න මේක පුරෝගතනය කරන්න පුළුවන්ද නැද්ද? හිතන්න මේක කිසියම් රටාවකට අනුව නේද සිදුවෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අප්‍රේල් මාසේ ඉහළ ගිහිල්ලා ඉතුරු ටික අඩු වෙලා ආයෙ ගත්තොත් එහෙම ආයෙ දෙසැම්බර් මාසේ ඉහළ ගිහිල්ලා ආයෙ ඊට පස්සේ අඩු වෙලා ආයෙ අප්‍රේල් මාසේ ඉහළ යනවා. එතකොට කිසියම් රටාවකට අනුව මෙන්න මේකෙන් විචලනය වෙන්නේ. කිසියම් රටාවක් මේකේ පේන්න තියෙනවා. මේ කිසියම් රටාවකට අනුව සිදු වෙනවා නම් අපිට බැරිද මේක පුරෝගතනය කරන්න? අපි ගත්තොත් එහෙම හිතන්නකෝ මස්කඩේ පුද්ගලයෙක් හිතන්නකෝ. ඉතින් එයාට බැරිද සාමාන්‍ය සමුදාන හරවද බදාද රාස්පතින්දාදී ඒගොල්ලෝ අලෙවි සඳහා තියාගෙන මස් ප්‍රමාණයට වඩා. ඒතකොට සිකුරාදා දවසේදී මස් අලෙවි අඩු කියලා ගන්න එයාට පුළුවන් අඩු සතුන් සංඛ්‍යාව මරලා ඒ අලෙවි සඳහා තියාගන්න. එතන මොකද වෙන්නේ? එතකොට එතනදී එදා අලෙවි අඩු නිසා එයාට මොකද ඒක පුරෝගතනය කරන්න කියලාවත් තියෙනවා. අපි ගත්තොත් එහෙම සෙනසුරාදා සහ ඉරිදා අලෙවි වැඩි වෙනවා කියලා දන්නවා. ඒතර එයාට ඒ අනුව එදාට මේ ක්‍රියා කිරීම සිදු කිරීම හැකියාවක් තියෙනවා. එතන මතක තියාගන්න තියෙන්නේ මේකයි.
ඍතුමය චලන කියන දේ අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. අඳුම් කඩේක වුණා පුද්ගලෙක්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට දන්නා අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේදී ඉතා ශීඝ්‍රයෙන් මොකද අලවි වෙලා යනවා. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් අප්‍රේල් මාසයට සහ දෙසැම්බර් මාසයට විකිණීම සඳහා ලොකු අඳුම් තොගයක් පවත්වා ගන්න. එතකොට ඒගොල්ලන්ට එන අධික ඉල්ලුම සපුරා ගන්න සඳහා ඒගොල්ලන්ට අඳුම් ප්‍රමාණය පවත්වා ගන්න. වැදගත් දේ තමයි ඍතුමය චලන කියන දේ අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒතර ඍතුමය චලන කියන්නේ මොකද්ද? කෙටි කාලීනව පුනරාවර්තන සිදු වෙන දෝෂ. මේක මොකද මේ දේශගුණ වෙනස් වීම මත උත්සාහයෙන් තිබ්බම පුද්ගල වතුන් නටවනම වෙනස් වෙන චලන තමයි අපි ගත්තේ වාක්‍යයේද ඍතුමය චලන කියලා. මේක අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟ කාල ශ්‍රේණි සංරචකයද යනවා. මොකද්ද? චාක්‍රික චලන. හරි. චාක්‍රික චලන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි කතා කරන්නේ දිගු කාලීන උපනතිය. හරි. අපි ගත්තොත් එහෙම හොඳ උදාහරණයක් ගමු. ඔයගොල්ලෝගේ අම්මලාගෙන් පොඩ්ඩක් අම්මලා තාත්තලා අහලා බලන්න. ඒගොල්ලෝ පොඩි කාලේදී වගේ තිබුණේ බිස්කට් ජාතිය මොකක්ද කියලා. ඒගොල්ලෝ පොඩි කාලේ තිබිච්ච බිස්කට් ජාතිය තමයි මැලිබන් බිස්කට්. වෙන මොකක්වත් බිස්කට් තිබිලා නැහැ. කියන්නේ මැලිබන් බිස්කට් එක තමයි තිබිච්ච එකම බිස්කට් එක. නගුලම් ස්කෝප් එක කඩේ තියෙනවා. එහෙම නෙවෙයි ඔබ කියන්නේ බිස්කට් එක ලස්සන අසුරු මුග දාලා මොකක් හරි පැකට් කරලා ඒ විදිහට තියෙන බිස්කට් එකකට තිබ්බේ මොකද? මැලිබන් බිස්කට් එක. ඒතර මොකද ඉන්නේ? ඒතර මොකද ඉන්නේ? මැලිබන් බිස්කට් වල අලවි වැඩි වේගෙන ගියා. ඒතර වර්ෂ ගණනාවක් එක්ක 1980 90 එහෙම වැඩි වේගෙන ගියා. එතකොට ඒගොල්ලෝ මොකද? වැඩි වීම උපනදිය පේන්න තිබ්බා. එතකොට මේ වැඩි වීම උපනදිය එක තැනකට ආවම පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් වෙළඳ පොළ ආව කවුද? මංජි සමාගම. ඒතර මංජි සමාගම බිස්කට් නිෂ්පාදනය සඳහා මැදට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ තිබිච්ච ඉල්ලුමේ කොටසක් යනවා මොකද? මැලිබන් සමාගමේ තිබිච්ච ඉල්ලුමේ කොටසක් යනවා මංජි සමාගම. ඒතර මොකද වෙන්නේ? මේගොල්ලෝ උපනතිය මෙන්න මෙහෙම දිගු කාලීන උපනතිය මෙන්න මෙහෙම තිබ්බේ. නමුත් යම් කිසි අවුරුද්දක මට අවුරුද්ද ගන්න මතක නෑ. නමුත් මෙතනදී මැලිබන් සමාගම පමණක් හිටිය තිබ්බ උපනතිය වෙනස් කරා මොකක් කවුරු වෙයිද? මංජි සමාගම. ඒතර මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආවට පස්සේ උපනතිය මෙන්න මෙහෙම එක. ඒතර මොකද වෙන්නේ? දැන් අර ඒතන අලවි වර්ධනයක් කිරීමක් සිදු වෙන්නේ නෑ. මොකද වෙන්නේ? උපනතිය වැඩි වුණා. ඒගොල්ලෝ පුරෝගතන දිගු කාලීන උපනතිය මෙහෙම තිබ්බේ. කවුද උනේ? අලුතින් නිෂ්පාදකයෙක් වෙන කරලා ආවා. තිබුණු උපනතිය මේ පැත්තට ගියා. අපි ගත්තොත් මේ ඉඳන්ලු ලංකාවේ පීසා හට්. ඒතර මොකද? පීසා හට් ආයතනෙ විතරයි ලංකාවේ පීසා අලවි සඳහා ලංකාවේ හිටියේ. ඒතර මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අලවි වර්ධනය වෙගෙන ගියා. ඒතර මොකද වෙන්නේ? ඩොමිනෝස් ආයතනය ආවා. එතකොට ඒගොල්ලන්ගේ අලවි කොටසක් මේ ඩොමිනෝස් ආයතනෙ ගිහින්. ඒතර මොකද වෙන්නේ? උපනතිය වැඩි වෙගෙන ගියා. ඊට පස්සේ යම් කිසි කොටසක් මේකට ගියා. හරි. ඒ වගේ. අපි ගත්තොත් මෙහෙම හිතමු. හරි. ලංකාවේ 2009 යුද්ධයෙන් පස්සේ ලංකාවේ යුද්ධ නිමාවත් එක්කම ලංකාවේ මොකද වෙන්නේ? සංචාර කර්මාන්ත ශීඝ්‍ර වර්ධනයක් වුණා. එතකොට මොකද වෙන්නේ? 2010 11 12 13 14 මොකද වෙන්නේ? මෙන්න මේ අවුරුදු වල මොකද වෙන්නේ? සංචාර කර්මාන්ත ශීඝ්‍ර වර්ධනය වැඩි වේගෙන් ගියා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? 2019 අවුරුද්දේදී 2019 අවුරුද්දේ අප්‍රේල් 21 මොකද උනේ? පාස්කු ප්‍රහාරය. අන්න ඒ පාස්කු ප්‍රහාරය මොකද? ත්‍රස්තවාදී ප්‍රහාරයක්. අන්න ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තේ මොකද උනේ? මේ වැඩි වීමේ උපනතියක තිබ්බ සංචාර කර්මාන්තේ මොකද උනේ? මේක ඉතාම අඩු මට්ටමකට ගියා. අන්න බැරි. මොකද ඉන්නේ? දිගු කාලීනව මෙහෙම තිබ්බා. නමුත් ඒක මොකක්ද උනේ? අඩු වීමක් සිදු වුණා. අන්න දිගු කාලීන උපනතිය තිබ්බට ඒක උනත් මොකක් කරන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. යම් සාධක තියෙනවා. අපි ගත්තොත් එහෙම ආයතනයක් ගත්තොත් එහෙම හොඳට තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ආර්ථික අවපාත තත්ත්වයක් එනවා. ඒතර මොකද වෙන්නේ? ආර්ථික අවපාත තත්ත්වය ආවම නිෂ්පාදනය අකර්මණ්‍ය වෙනවා. සර්කන් පන්නට ගියට සල්ලි නැහැ. ඒතර මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන අර උපනතිය නැති වෙලා අනිත් පැත්තට යන්නේ ඉතින්. ඒතර තේරුම් ගන්න මෙච්චරයි. දිගු කාලීන උපනතිය තියෙනවා කියලා අපි කිව්වට මේ දිගු කාලීන උපනතිය උනත් අපිට වෙනස් වෙන්න පුළුවන්. මොකද්ද? දිගු කාලීන උපනතිය වටා සිදුවන දෝලන වලට අපි කියන මොකක් කියලාද? චාක්‍රික චලන.
එතන තේරුම් ගන්න තියෙන්නේ මේක හැමතිස්සෙම මේක දිගු කාලීන තත්ත්වය. දිගු කාලීන උපන කියලා අපි කියනවා. එතන අපි ගත්තොත් එහෙම මේක මම කිව්වේ දැන් ආයතනයේ වෙනකොට ආවොත් මේක මේ කෙටි කාලේ දවසින් දෙකකින් ඉඳලා යන්නේ නැහැ නේ. එතන දිගු කාලීන උපනදී මෙහෙම තිබ්බට එතන මොකද වෙන්නේ? ආයතනයේ ආවත් එකම කෙලින් මේ උපනදී හරවනවා. අපි ගත්තොත් එහෙම මොකක් හරි ආයතනයක තිබිච්ච අලවිය අපි ගත්තොත් එහෙම මෙතන ගත්තොත් එහෙම අපි ගත්තේ සංචාර කර්මාන්ත වර්ධනය. ඒතර ඒ තිබිච්ච වර්ධනය මොකද මේ එක මේ මේකක් නිසා ඒ චාපේ ජාලයක් නිසා ඒ තිබිච්ච උපනදී හරවීමක් සිදු කරන්න පුළුවන්. අන්න ඒ වගේ විචලන වලට කියන මොකක් කියලාද? චාපේ ජාලය. ඒතර චාපේ ජාලය කියන්නේ දිගු කාලීන උපනදී වටා සිදු වෙන දෝලනය. මොනවද මේවල බලපාන සාධක? එක ආර්ථික උත්පාදතාවය. ආර්ථික උත්පාදකත්වයක් આવොත් එහෙනම් මොකද වෙන්නේ? මිනිසුන් යටි සල්ලි තියෙනවා, ව්‍යාපාර වල හිතකර පරිසරයක් උදා වෙනවා. ඒතර මොකද වෙන්නේ? ව්‍යාපාර වල මොකද? ඒගොල්ලන්ගේ අලෙවි ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙන්න පුළුවන්. ඒතර තිබිච්ච උපනතිය ඉහළට යන්න පුළුවන්. ඒතර තිබිච්ච උපනතිය මෙහෙම තිබිච්ච උපනතිය මෙහෙම යන්න පුළුවන් ආර්ථික උත්පාදකත්වයක්. එතකොට ආර්ථික අවපාත තත්ත්වයක් આવොත් එහෙනම් මොකද වෙන්නේ? මිනිසුන් යටි සල්ලි නැහැ, වියදම් කරන්න සල්ලි නැහැ. ඒතර මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙම නිෂ්පන්න අකර්මණ්‍ය වෙනවා. මෙතනට තිබ්බ එක මොකක්ද වෙන්නේ? උපනතිය වෙනස් වෙන්න බලපාන. ආර්ථික උත්පාදතාවපාත විදුහල් උපනතිය වටා සිදුවන දොර. අනිත් එක සිවිල් යුද්ධ. අපි ගත්තොත් ඒක යුද්ධ තත්ත්වයක්ම නෙමෙයි. ඒ යුද්ධ තත්ත්වයක්ම මොකද වෙන්නේ? ලංකාවේ අලුතෙන් යුද්ධයක් පටන් ගත්තා. හිතන්නකො මේ හිතනවා ඉඳලා එකපාරම ලංකාවේ යුද්ධයක් පටන් ගත්තා. ආය ලංකාවේ සංචාර කර්මාන්තය ආය වෙන පැත්තකට යනවා නේද? ඔව්. ඒතකොට මොකද වෙන්නේ? සිවිල් යුද්ධ මොනවාද බලපානවා? දිගු කාලික උපනතිය වටා සිදුවන දොරට. නව නිෂ්පාදන මැලිපෙන් හඳුන්වා දී. මම කිව්වා. මැලිපෙන් සමාගමේ ඉන්නේ අලුතෙන් මංචි සමාගම. මොකද දිගු කාලික උපනතිය වටා සිදුවන දොරට. මොකද පීසාට ආයතනයේ ඉඳී කවුද? ප්‍රමිනෝසා. එතකොට මොකද දිගු කාලික උපනතිය වටා සිදුවන දොරට. මොකද නව නිෂ්පාදන මැලිපෙන් වලට මෙන්න. අනිත් එක තමයි පුද්ගල බව දුන්නට දිගු කාලික වෙනස් වෙනවා. හරි. හරි අපි තව උදාහරණයක් ගමු. දැන් හිතන්න සිලෝන් ටොබැකෝ මොකද වෙන්නේ ඒ ආයතනේ මොකද වෙන්නේ ලංකාවේ මේ දුම් වැටි නිෂ්පාදනය කරන ආයතනේ ඉතින් ඒගොල්ලෝ මොකද වෙන්නේ ඒගොල්ලෝ 1960 70 ගණන් වල ඉඳන් දැන් ඕගොල්ලන් තියෙනවා ලංකාවේ දුම් වැටි අලෙවි ඉහළ යගෙන යනවා. ඒතකොට ඒගොල්ලෝ සාක්ෂාත් කරගන්න හිතනවා 2030 වෙද්දී අපි මෙන්න මෙතනට එනවා කියලා මේ 2020 දක්ති කියලා හිතමුකෝ 2030 වෙද්දී අපි මෙන්න මෙතනට එනවා කියලා හිතනවා. හරි. එතකොට ඒගොල්ලෝ මොකද අලෙවි වර්ධනයක් කරගෙන තමයි මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. හරි. හිතන්නකෝ හරි ඇවිල්ලා මොකක් හරි අලුතෙන් රජයේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ආරා මොකක් හරි ලොකු වැඩ පිළිවෙලක් ගිහිල්ලා එක වසරේ ඉඳන්ම ළමයින්ට මත්ද්‍රව්‍ය නිවාරණය මොකක් හරි හැම පාඩමක් ගෙරල්ලා වෙනම සබ්ජෙක්ට් එකක් ඉගෙනුම් යල්ලා මත්ද්‍රව්‍ය වලින් ඇති වෙන හිත කර බලපෑම ඔක්කොම කියලා දීලා එක වසරේ ඉඳන්ම 13 වසර වෙනකම්ම ඒ අවුරුදු 13ක් පුරාවටම මත්ද්‍රව්‍ය දුම් වැටි මෙන්න මේ කියන මධ්‍යස්ථාන හැම දෙයක්ම ළමයින්ට එපාම කරලා තිත්තම කරලා එපාම කරලා දානවා. හරි. ඒතර අපි මොකක් හරි වෙන්නනා මොකක් හරි උන්විලා හක්කේ දෙච්ච පිළිකාවක් වෙන්නනවා ඊට පස්සේ මොකක් හරි ඔවා වගේ එපාම කරලා දානවා. හිතන්න දැන් මෙහෙම වැඩි වෙකින් ගියා. ඊට පස්සේ මේ කට්ටිය හරි මොන උදාහරණයක් විදිහට මේක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් වේද නැද්ද දන්නේ නැහැ. අපි ගත්තොත් මේක දැන් හිතන්න ඔය වැඩි වෙකින් ගියා. දැන් ඔය ළමයි ටික තරුණාවදීට ඇවිල්ලා ඒගොල්ලෝ 20 30 ගණන් වලට එද්දි ඒගොල්ලෝ කවදාකවත් සිගරට් එකක් කරකටයක් බොනවද නැහැ සිගරට් බීමෙන් වැළකී සිටිනවා. ඒතකොට ඒගොල්ලන් බලාපොරොත්තු වෙන අලෙවි වර්ධනය සිදු කිරීමේ හැකියාවක් තියෙනවද නැහැ. පුද්ගල තවතුන් රටාවන් දිගු කාලින වෙනස් කිරීමක් සිදු කරොත් එහෙම මොකක්ද වෙන්නේ? ඒ දින උපනදී වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. පුද්ගල තවතුන් රටාවන් දිගු කාලින වෙනස් වීම. අන්න ඒව මත මොකක්ද වෙන්නේ? මේ අපි කියනවා චාක්‍රික ජලය කියලා. මොකද පුද්ගල ප්‍රතුන් රටාවන්හි දිගු කාලය වෙනස්. ඒතර තේරුම් ගන්න මෙච්චරයි. චාක්‍රික ජලය කියන්නේ යම් කාල ශ්‍රේණියක මොකද දිගු කාලින උපනතිය වටා සිදුවන දුර. දිගු කාලින උපනතිය මෙහෙම තියලා තියෙනවා. මෙන්න මේ වගේ දිගු කාලින උපනතිය මෙහෙම යයි කියලා හිතෙනවා. ඒ යන දිගු කාලින උපනතිය හරවන්න බලපාන හේතු. දිගු කාලින උපනතිය වටා සිදුවන දුර. හරි. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ චාක්‍රික ජලයේදී සාමාන්‍ය ඇඳලා පෙන්නන්නේ මෙහෙම. ව්‍යාපාර චක්‍ර කියන්නේ මෙහෙම. ඒතර මේක දිගු කාලින තත්ත්වයෙන් එකපාරට මෙහෙම වැඩි වෙනවා අඩු වෙනවා ඔහොම කියලා. ඒක තමයි මෙතනදී අපි කතා කරන්නේ. දිගු කාලින උපනතිය තිබ්බට ඒක ඉහළට සහ පහළට යන්න බලපාන හේතු. මේක හැමතිස්සෙම මතක තියාගන්න මේක
දිගු කාලීන තත්ත්වය. මේක ඉතා වැදගත්. දිගු කාලීන පනතිය වටා සිදු වෙන දෝලන. හරි. ඒතර බලපාන හේතු ටික අපි කතා කරා ආර්ථික උත්පාද හාවපාත, සිවිල් යුද්ධ, නව නිෂ්පාදන වලට හඳුන්වා දීම සහ පුද්ගල ගෞතම රටාවනේ දිගු කාලීන නැස්සේ. ඊළඟ එක තමයි මොකද්ද? අක්‍රමවත් චලන. අපි කතා කරමු මෙන්න මේ කියන උපනතිය, ඍතුමය චලන, චාක්‍රික චලන හැරණු විට කාලසෙනින් චලනය කෙරේ බලපාන අනිකුත් සාධක ඔක්කොම ටික අපි ගන්නවා අක්‍රමවත් චලන කියලා. හරි. අපිට කියන දේ කියනවා මොන මොකක්ද ඉන්නේ? මම කියවනේ දිගු කාල උපනතිය පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඍතුමය චලන පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේක යම් කිසි දිශාවකට යන සිදුවන වෙන්නේ පුරෝගතනය ගන්න පුළුවන්. මේක යම් කිසි රටාවක් පෙන්වන හින්දා ඒක පුරෝගතනය ගන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් දෙකපාරම මේ නව නිෂ්පාදකයෙක් වෙනකොට සිවිල් යුද්ධයක් ඇති වෙයි. මොකද පුද්ගල වස්තුන් වලට දිගු කාලින වෙනස් වෙයි කියලා. මෙන්න මේක චාක්‍රික චලන පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවද? මේක පුරෝගතනය කිරීමේ හැකියාවක් නැහැ අපිට. හරි. ඒතර මම කියුවා මේක දිගු කාලින තත්ත්වයක්. හරි. අක්‍රමවත් චලන කියලා කියන්නේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ චලන හැරෙන විට අනිකුත් සියලුම දෝන වලට අපි කියන මොකක් කියලාද? මොකද අක්‍රමවත් චලන කියන්නේ. හරි. මොනවද මේකට බලපාන සාධක? සේවක වඩවර්ධනය. හිතන්න දැන් නිෂ්පාදනයේ සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙගෙන යනවා. යම් කිසි දවසක් එනවා එදා සේවක වඩවර්ධනය කරනවා. එතකොට මේ වඩවර්ධනය කිරීමත් එක්ක මොකද වෙන්නේ? ඒ තිබිච්ච රටාව නැති වෙලා හිතන්න මෙහෙම ගියා දැන් මොහොම ගියා. එතකොට සේවක වඩවර්ධනයක් ඇති වුණා. එතකොට එදා මොකද නිෂ්පාදනය නැහැ. සතියක් තිබ්බා. ඒ නිසා වර්ධනය ආයෙ ඔහම යනවා. එතකොට මෙන්න මේ වගේ. මොකක් විදිහද අපි ගන්නෙ? මේක අක්‍රමයි. මොකද මේක දිගු කාලින තත්ත්වයක්ද කියන්නේ? දිගු කාලින පනතිය වටා සිදුවන දෝලන නැහැ චාක්‍රික චලන. දැන් සේවක වඩවර්ධනයක් ඇති වුණා. දවස් 3ක් 4ක් 5ක් නිෂ්පාදනය යන හිටියා. එතනින් පස්සේ ආයෙ ඒ විදිහටම අපිට මොකද නිෂ්පාදනය වර්ධනය කරගෙන හෝ සාමාන්‍ය විදිහට පවත්වාගෙන ගිහින්. සේවක වඩවර්ධනය. ආයතනයේ ගෙනියීමක් සිදු වෙනවා. දැන් ආයතනය වාහන කිසි දෝගයක් ගෙනියගත්තා. तो ये आपकी निष्पादනය සඳහා තිබිච්ච අමුද්‍රව්‍ය තුකය ගිනි ගත්තා. එතන මොකද වෙන්නේ? ඒ නිෂ්පාදනය සඳහා පැවතිච්ච අමුද්‍රව්‍ය තුකය ගිනි ගත්ත නිසා අපිට සති දෙකකට අපේ නිෂ්පාදන කටයුතු වෙන හිටිනවා. ඒත් අපි රටින් ගෙන්නලා ඉක්මනට ආය නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. ඉතින් සති දෙකක නිෂ්පාදන කටයුතු ඇහිටියා කියලා අපේ දිගු කාලිනව මෙන්න මෙතනට යන උපන්නතිය නවත්තන්න පුළුවන්ද? වළක්වන්න පුළුවන්ද? නැහැ. ඒත් මොකද මේක දිගු කාලින තත්ත්වයක් නෙමෙයි කියන්නේ මොළු විදියා ගන්න. අක්‍රමවත් චලන කියන්නේ හැම ඉස්සෙම දිගු කාලින තත්ත්වයක් නෙමෙයි. මේක කෙටි කාලින තත්ත්වයක්. මොකද සේවක වඩවර්ධනයක් ඇති වුණා දවස් 3-4යි වැඩි ඉවරයි ආයෙ නැවත අපේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට ආයතනය ගෙන ගත්තා සතියේ දෙකයි අපි ඒක වැඩේ නවත්තලා ඒ කොහොම හරි ඒක අලුතෙන් අමුද්‍රව්‍ය ටිකක් ඕඩර් කරලා අපේ නැවත නිෂ්පාදන කටයුතු වලට ගියා. ස්වභාවික අපදා ගම් වතුර දැම්මා සතියක් තිබ්බා වැස නැවතුවා ගම් වතුර ටික බහලා ගියා අපේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරා. සොරු සතුරු ආවා අපේ මොකක් හරි තිබිච්ච නිෂ්පාදනයකට දුගයක් අරන් ගියා. ඉතින් අපිට වෙළඳ පොළට යවන්න තිබිච්ච දුගයක් තමයි නැති වුනේ. ඉතින් ඒ නිසා අපේ අලෙවි ආදායම කොට අඩු වුණා. නමුත් ඊළඟ සතියේ ඉඳන් වලදී නිෂ්පාදනය කළා මොකද අපේ අලෙවියට ගියා. ඒකට තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. අපි අනිකුත් දෝලන කියලා ගත්තොත් එහෙම මේක උගුණ හොඳට මතක තියාගන්න මේකට අපිට ගන්න පුළුවන් මොකද? පුරෝගතනයක් සිදු කිරීමේ හැකියාවක් නැති. පුනරාවර්තනය ගතියක් නැහැ මේක. මේ හිතන්න සොරසතුරු හැම සංගම පොරු පනිනවා. එහෙම නැහැ. එතකොට සේවක වර්ධන හැම මාස දෙකකින් දෙකට සේවක වර්ධනය. නැත්නම් ගත්තොත් එහෙම ආයතන ගෙනි ගන්න මාසෙන් මාසෙට ආයතන ගෙනි ගන්නවා. ස්වභාවික අපදා. ඒ කියන්නේ අපි ගත්තොත් හැම මේ මාසෙම නැත්නම් අපි ගත්තොත් එහෙම දවස් 200න් 200ට ස්වභාවික අපදාවක් වෙනවා. එහෙම එන්නේ නැහැ. ඒක මතක තියාගන්න මෙච්චරයි. මේක පුනරාවර්තන ගතියක් නැහැ මේක. මේකේ අක්‍රමයි. නමුත් මේක දිගුකාලීනව බලපාන දෙයක්ද? මේක දිගුකාලීනව බලපාන්නේ නැහැ. මේක කෙටි කාලින නක්තිය. අන්න ඒ වගේ දෝලන මොකක් කියලාද? අක්‍රමවත් චලනය. තුන් දෙනම තියාගන්න මේක අක්‍රමවත් ස්වරූපයේද? අපිට මේක පුරෝගතනය කිරීමේ හැකියාවක් නැහැ. හරි. ඒතර අපි දැන් කතා කරමු දෙන්නේ කාලශ්‍රේණි සම්බන්ධක හතර ගැන. හොඳට මතක තියාගන්න මෙන්න මේ දේවල් නිර්වචනය වගේම මේකේ අර්ථයත් හරියටම හොඳින් ඔළුවේ තියාගන්න. නැත්නම් මේක හරියටම අපිට වෙන් කර ගන්න බැරුව යනවා. මතක තියාගන්න මෙච්චරයි. උපනදී කියන්නේ දිගුකාලීනව ගමන් කරන දිශාව. කාලශ්‍රේණිය දිගුකාලීනව මොන දිශාවටද යන්නේ? එතකොට මේක බලපාන සාධකද මේ හිතාවතක ජනගණනවර්ධනය හා විද්‍යාව තාක්ෂණික දියුණුව. යම් කිසි දිශාවකට සිදුවන මේක පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඍතුමය චලන. ඍතුමය චලන කියන්නේ කෙටි කාලීනව පුනරාවර්තන සිදුවන දොරලක් තියෙනවා කියලා ඍතුමය චලන. මේ බලපාන සාධක තුනයි
දේශගුණ වෙනස් වීම, උත්සාහ සිරිතේ පුද්ගල වතුන් රටාව. මේක යම් කිසි රටාවටම සිදු වෙන මේක පුරෝගත කිරීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? චාක්‍රික චලන. චාක්‍රික චලන කියන්නේ මොකක්ද වෙන්නේ? දිගුකාලීන උපන්නතිය මට සිදු වෙනකොට. ඒවට බලපාපු සාධක කිව්වා අපි රදෙන්. ආර්ථික උත්පාදන අවබෝධ, සිවිල් යුද්ධ, නව නිෂ්පාදන වලට හඳුනා දීම, පුද්ගල වතුන් රටාව දිගුකාලීන වෙනස් වීම. මේ දේවල් අපිට පුරෝගතනය කරන්න බෑ. අක්‍රමවත් චලන වලනේ මෙන්න මේ විචලන හඳුනන විට මේ සිරුම් නෝනකට කියනවා අක්‍රමවත් චලන කියලා. මතක තියාගන්න මේවා මොකද මේ කෙටි කාලින තත්ත්වය වගේම මේක නැවත පුනරාවර්තන සිදු නොවන තත්ත්වය. ඒ නිසා ඔයගලන්ට හරියට වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. එතන මෙන්න මේ දේවල් වලින් පස්සේ අපිට කතා කරන්න පුළුවන් මොකද්ද? දැන් අපි දැන් තමයි කතා කරන්න මොකද ඉන්නේ? කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන්නේ? කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන්නේ මොකක්ද? මම කිව්වා කාල ශ්‍රේණි විචලනය තීරණය බලපාන සංරචක ටික නේද මම මේ කතා කරන්නේ. මොකද එන්නේ? උපනති. අපි ඒකට කියනවා ට්‍රෙන්ඩ් කියලා. T. එතකොට ට්‍රෙන්ඩ් එක මගින් මොකද එන්නේ? අපි ගත්තොත් උපනති මගින් කාල ශ්‍රේණි විචලනය කියලා ඇති කරන බලවෑමක් තියෙනවා. ඒ වගේම ඍතුමය චලන මගින් කාල ශ්‍රේණි විචලනය කියලා ඇති කරන බලවෑමක් තියෙනවා. ඒ වගේම චාක්‍රික චලන මගින් අපි ගත්ත සයික්ලික් කියලා කියනවා. චාක්‍රික චලන මගින් කාල ශ්‍රේණි විචලනය කියලා ඇති කරන බලවෑමක් තියෙනවා. ඒ වගේම අක්‍රමවත් චලන මගින් කාල ශ්‍රේණි විචලනය කියලා ඇති කරන බලවෑමක් තියෙනවා. මෙන්න මේ කියන්නේ උපනතිය සහ මොකද්ද? ඍතුමය චලන, චාක්‍රික චලන සහ අක්‍රමවත් චලන මගින් මෙන්න මේක අපි කතා කරන්නේ නැහැ. කාල ශ්‍රේණි විචලනයට ඇති කරන බලපෑමක් තියෙනවා. අපි මේ ඉස්සරහට හදාගැනීම සිදු කරනවා. මෙන්න මේ කියන මෙන්න මේ දේවල් වලින් දිගුකාලීන උපනදී ඍතුමය චලන සහ චාක්‍රික චලන වගේ කාල ශ්‍රේණි විචලනය කියන ඇති කරන බලපෑම අධ්‍යයනය කිරීමට අපි කියන මොකක්ද කියලාද? කාල ශ්‍රේණි විශ්ලේෂණය කියලා. එතකොට මතක තියාගන්න කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන්නේ මොකක්ද? අපි පාඩම මුලදීම කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා කතා කරේ නැහැ. කාල ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියන එක තමයි අපි කතා කරේ සමාන අනුයාත කාල ප්‍රාන්තයන්හිදී යම් විචල්යක් සහ රැස් කර ඇති දත්ත සමූහයකට අපි කිව්වේ කාල ශ්‍රේණියක් කියලා. එතකොට කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන දේ ඉගෙන ගන්න දැන් අපි. එතකොට මොකද වෙන්නේ? දිගුකාලීන උපනතිය, ඍතුමය චලන, චාක්‍රික චලන සහ අක්‍රමවත් චලන වගේ කාල ශ්‍රේණි චලනය කෙරෙහි ඇති කරන බලපෑම අධ්‍යයනය කිරීමට අපි කියන මොකක් කියලාද? කාල ශ්‍රේණි විශ්ලේෂණය කියලා. මෙන්න මේ කියන කාල ශ්‍රේණි විශ්ලේෂණයට යොදා ගන්න ආකෘතීන් අපි දෙකක් තියෙනවා. මූලික වශයෙන් දෙකක් තියෙනවා. ඊට අතර මිශ්‍ර ආකෘතියක් තියෙනවා. නමුත් අපි මේක වැඩිපුර හදාගන්න සිදු කරන්නේ මේ දෙක ගැන තමයි අපි කතා කරන්නේ. හරි. එකක් ආකල ආකෘතිය, අනිත් එක ගුණන ආකෘතිය. හරි. ආකල ආකෘතියේදී අපි කියනවා කාල ශ්‍රේණි විචලනය හැදෙන්නේ කොහොමද? මේ කියන කාල ශ්‍රේණි සම්ප්‍රචක අතරේ එකතුවීමක්. මේ දිගුකාලීන උපනදී ට්‍රෙන්ඩ් එක. ඍතුමය චලන, මොකද සීසනල් වේරිය. මොකද චාක්‍රික චලන, සයික්ලික් වේරිය. මේක අක්‍රමවත් චලන, රෙගියුලර්. එතන මොකද ඉන්නේ? මෙන්න මේ කියන කාල ශ්‍රේණි විචලනය හැදෙන්නේ මොකද්ද? කාල ශ්‍රේණි සම්බන්ධක හතරේ එකතුවමකින් තමයි කාල ශ්‍රේණි ආකෘතිය මෙන්න මේ කියන ආකල ආකෘතියෙන් කියවෙන්නේ. එතකොට මොකද්ද මේ කියන ගුණන ආකෘතියෙන් කියන්නේ? ගුණන ආකෘතියෙන් කියනවා මෙන්න මේ කියන කාල ශ්‍රේණි සංරචක හතරේ ගුණිතය මගින් තමයි කාල ශ්‍රේණි චලනය හැදෙන්නේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ නිකන් පටල ගන්නවා මොකද්ද මේ කියන බොරුව කොහොමද මෙහෙම වෙන්නේ? යම් කිසි සංඛ්‍යා හතරක් එකතු කරපුවාම එනාගේ ඒ සංඛ්‍යා හතර ගුණ කරපු එනාගේ දෙකක් නේද කියලා. ඔව් දෙකක් තමයි. හැබැයි මෙතනදී හොඳට මතක තියාගන්න. මෙතනදී කියන්නේ කාල ශ්‍රේණි සම්බන්ධක හතරේ එකතුවමකින් කාල ශ්‍රේණි චලනය සමන්විත කරන බව. මේගොල්ලෝ කියනවා කාල ශ්‍රේණි සම්බන්ධක හතරේ ගුණිතයමකින් කාල ශ්‍රේණි චලනය සමන්විත කරන බව ගුණනාකෘතියෙන් කියනවා. හරි. ඔයගොල්ලෝ බලන්න ඇයි කියලා හේතුවක් ආවද? ඇයි මොකද්ද මෙහෙම වෙන්න හේතුව? මේකට ඇයි මෙහෙම වුනේ? මේක හතරේ එකතුවමකින් එනාගේ මෙතනක් තියෙනවයි මෙතනක් තියෙනවයි. ඒක y සමානයි මේයගේ y සමානයි මේයගේ කියලා එහෙම වෙන්න පුළුවන්ද කියලා බලන්න. හරි. මේ දෙක අතර තියෙන දෙවෙනි වෙනස්කම තමයි මොකද්ද? මෙන්න මේ කියන T S C I කියන වදින්නේ ඍතුමය චලන උපනදී ඍතුමය චලන දක්ෂින් දාලා තාක්ෂම චලන. මෙන්න කියන කාල ශ්‍රේණි විචලන හතරම තියෙන්නේ මුල් ඒකක වලින්. මුල් ඒකක කියන්නේ දැන් මේක තියෙන්නේ රුපියල් මිලියන. මේක තියෙන්නේ රුපියල් මිලියන. මේක තියෙන්නේ රුපියල් මිලියන. අයි තියෙන්නේ රුපියල් මිලියන. ඒතර කාල ශ්‍රේණි විචලනය ගැන ඇති කරන බලපෑම මේ හැම එකකින්ම වෙන්නන්නේ මොනවලින්ද? මුල් ඒකක වලින්. රුපියල් මිලියන නම් රුපියල් මිලියන. ඒකක දහස් නම් ඒක දහසක. නැත්නම් විකුණුම් මේකක නම් විකුණුම් මේකක වලින් මෙන්න මේ කියන හැම කාල ශ්‍රේණි සම්පූර්ණයක්ම තියෙනවා.
ඒතර තේරුම් ගන්න තියෙන පළවෙනි දේ තමයි මොකද? කාලසෙන්ටි සම්බන්ධක අතරේ එකතුවමගෙන් කාලසෙන්ටි විචල්‍ය සම්බන්ධිත වෙන බව ආකලාපියෙන් කියනවා. ගුණනාත්මක කියන්නේ මේ ටිකේ ගුණිතය වගේ. හරි. මම කිව්වනේ මේ හැම දෙයක්ම මේ හතරම තියෙන උල්ලේඛ වගේ. හරි. දැන් ඕගොල්ලන්ගේ මේ ප්‍රශ්නෙට උත්තර එනවා. මොකද දෙන්නේ? මෙතනදී මෙන්න මේක විතරයි මුල් ලේඛක වලින් ඉන්නේ. මෙන්න මේ ටික මොකක්ද දෙන්නේ? මේක ප්‍රතිශත අනුපාත හෝ සමානුපාතයක් විදිහට දක්වන්න පුළුවන්. මොකද මෙන්න මේකේ කාලසෙන් සංරචක හතරේ එකතු මගින් දීද්දී මොකද දෙන්නේ? මේ හැම සංරචකයක්ම තියෙන මුල් ලේඛක වලින්. කියන්නේ රුපියල් මිලියන නම් රුපියල් මිලියන. රුපියල් 1000 නම් රුපියල් 1000. විකුණුම් මේකක වලින් නම් දින ඒකක වලින්. නමුත් මෙතනදී මේ උපනදී කියන දේ විතරයි මුල් ලේඛක වලින් දෙන්නේ. මෙන්න මේ කියන විරුද්ධමය චලන, චාපික චලන සහ ආක්‍රමණ චලන. මෙන්න මේ තුන තියෙන්නේ කොහොමද? මුල් ලේඛක වලින් නෙමෙයි. හිතන්න මේක තියෙන්නේ විකුණුම් මේකක සංඛ්‍යාව කියලා. විකුණුම් මේකක සංඛ්‍යාවෙන් තමයි T දෙන්නේ. මෙන්න මේ හතරක් තියෙන්නේ විකුණුම් මේකක සංඛ්‍යාව. නමුත් SCI පේදී ඉන්නවනවද? එක්ක ප්‍රතිශත නැත්නම් මේක අනුපාත හෝ සමානුපාතයක් විදියට. එතකොට මොකද තේරෙනවා? මොකද මෙතන තියෙනවා ඉතින් මෙතන 100 දෙකෙන් මෙතන තිබ්බේ 150 ධන 50 ධන ඍණ 30 ධන ඍණ 10. එතන මොකද ඉන්නේ කාලසෙන් ජාලයට එනවා කියන්නේ 150 200යි 230 කියලාම එතන මොකද ඉන්නේ 160යි. ඔව් 160. එතකොට මෙතනට දෙනාගේ 160ම තමයි. හැබැයි එන්නේ කොහොමද? මෙතන 150 තියෙනවා. 150 එන්නම තියෙනවා. නමුත් මෙතන තියෙන ඊළඟ සංරචක ටික. ඊළඟ සංරචක ටික මෙතන තියෙන්නේ කොහොමද? මොකක් හරි ප්‍රතිශතයක්. නැත්නම් මෙතන 1.1. මෙතන 0.8. 0.4. අන්න ඒ වගේ. මෙන්න මේ සංරචක අතරේ ගුණිතය වගේ මම නිකන් අංක ටිකක් දාගත්තේ. මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙන ප්‍රතිශත අනුපාතක සමානුපාත දෙන්න මෙන්න මේ ගැටි දෙන්න. හොඳට මතක තියාගන්න. ඒකයි මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම. මේකේදී එකතු මගින් කිව්වට මේකේ සියලු මේකක තියෙන මුල් ලේඛකවල. මේකේ ගුණිතය කියලා කිව්වට මේක විතරයි මුල් ලේඛකවලින් තියෙන්නේ. ඉතුරු ඒවා ටික තියෙන්නේ කොහොමද? ප්‍රතිශත අනුපාත හෝ සමානුපාත වගේ. හරි. අන්තිම වෙනස්කම තමයි මේකේදී කාලසේනී සංරචක අතරේ එකතු මගින් කාලසේනී චල සමන්විත වෙනවා කියලා කියපු නිසා මෙන්න මේවා එකිනෙකින් ස්වයංක්ත. මේක තීරණය වෙන මේක බලපාන්න. මේක තීරණය වෙන මේක බලපාන්න. එකින් ඉදිරියට එකින් කරන ස්වයං. නමුත් එන්න මේකේ ගුණනාත්මකයේදී TSCI මෙන්න මේකේ සංදර්ශකයේ ගුණිතමකින් වෙන නිසා මේව අතර එකිනෙක බැඳී පැවතීමක් සිදු වෙනවා. તો මේක ඔයගොල්ලන්ට දැන්න හරිම අවබෝධයක් නැහැ. මොකද ඉස්සරහදී අපි මේ ආකලාපෘතිය නෙවෙයි පාඩම විතර යන්නේ ගුණනාත්මකයේ. ඒතර අපි ගණන් හදද්දී බලමු කොහොමද මේක ඇප්ලයි වෙන්නේ කියලා. සාමාන්‍ය මූලික හැඳින්වීමක් විදිහට මේ දෙක අතර වෙනස්කම කිව්වා කියලා හොඳම අවබෝධයක් එන්නේ නැහැ. ගණන් හදද්දී තමයි මේක හරියටම අවබෝධ වෙන්නේ. ඉස්සරහ වීඩියෝ වලදී බලමු මේක කොහොමද කරන්නේ. මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ මේ දෙක අතර වෙනස්කම. මොකද්ද? ආකලාපෘතියදී කියනවා කාලශ්‍රේණි සම්බන්ධක අතරේ එකතුම මගින් කාලශ්‍රේණි චලන සම්බන්ධ බව ආකලාපෘතියෙන් කියනවා. ඒක ගුණනාත්මකයෙන් කියනවා කාලශ්‍රේණි සම්බන්ධක අතරේ ගුණිතය මගින් කාලශ්‍රේණි චලන සම්බන්ධ බව ගුණනාත්මකයෙන් කියනවා. එතකොට අනිත් වෙනස්කම තමයි මේකේ සියලුම සම්බන්ධක තියෙන්නේ මුල් ලේඛක වලින් තියෙන්නේ. නමුත් ගුණනාත්මකයේදී උපනදී විතරයි මුල් ලේඛක වලින් තියෙන්නේ. ඉතුරු ටික තියෙන්නේ ප්‍රතිශත අනුපාත හෝ සමානුපාත වලින්. එතකොට අපි ගත්තොත් එහෙම මෙතනදී ආකලාපෘතියේදී TSCI මෙන්න මේ කියන ගුණ මේ කාලසේනී සම්බන්ධක අතර මේවල් හැම එකක්ම එකකින් ස්වයංක්ත. එකකින් ස්වයංක්ත නිසා අරවා දෙන්නේ TSCI කියලා වෙන වෙනම ගත්තා. නමුත් මෙතනදී මේ කාලසේනී සම්බන්ධක අතරේ ගුණිතය මගින් එන්නේ. ඒ නිසා මොකද මෙතනදී මේ දේවල් අතර එක බැඳී බැඳීමක් තියෙනවා. તો ඕක තමයි මූලික වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ කාලසේනී සම්බන්ධක මොකද? කාලසේනී ආකෘති දෙක. તો මෙතනදී මේට අමතරව අපිට නිෂ්ඨාකෘතිය උනා තියෙනවා. y සමානයි t ධන sci. y සමානයි ts ධන ci. මෙන්න මේ වගේ නිෂ්ඨාකෘතියක් තියෙනවා. නමුත් මේක අපේ ඉස්සරහදී හැදෑරීම කරන්නේ නැහැ. ආකලාකෘතියත් අපි හැදෑරීම ඉස්සරහින් ලොකු කරන්නේ නැහැ. මෙතන අපි පාඩම ඉස්සරහට එන්න කියන්නේ ගුණනාකෘතියෙන් දැන් පාඩම ඉස්සරහට යන්න සිදු කරනවා. හරි නේද? ඒතර පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේ දෙක අතර වෙනස්කම් වෙන්නේ මොකද? වෙනස්කම් තුනක් ගැන කතා කරමු. එකතු මගින් හැදෙනවා කියන එකයි ගුණිතය මගින් හැදෙනවා කියන එක. සියලු මේකක මුල් ලේඛකෙන් කියනවා කියන එකයි මේකේ උපනදී විතරයි මුල් ලේඛකෙන් තියෙන ඉතින් ටික ප්‍රතිශත අනුපාත සමානුපාත. මෙතනදී
සමබර කෙනකින් සොයාගත්ත මෙතන සමබර කෙනෙක් ගහ බැලී පොඩි කෙනෙක්. හරි. දැන් අපි කතා කරනවා මේක කතා කරන පස්සේ කාල ශ්‍රේණි විශ්ලේෂණය කරන්න නම් අපිට මොනවද ඕනේ? දැන් අපි තාම අපි කාල ශ්‍රේණියක් විශ්ලේෂණයක් ගැන කතා කරේ නැහැ. මුලින්ම අපි කතා කරා හැඳින්වීම ගැන කතා කරා. කාල ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ කාල ශ්‍රේණි සම්බන්ධක ගැන ඉගෙන ගත්තා. කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා කතා කරා. කාල ශ්‍රේණි විශ්ලේෂණය කියන ආකෘතිය. තාම නිකන් මූලික දේවල් ටික විතරයි අපි තියෙන්නේ. තාම මේක එකතු කරලා ගණන් හදන තත්ත්වයට අපි ආවේ නැහැ. ඒක අන්තිම වීඩියෝ වලදී බලන්න. මෙතනදී කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරන්න නම් අපිට කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් පළවෙනි දේ තමයි අපි ප්‍රමාණවත් කාල ප්‍රාන්ත සඳහා දත්ත රැස් කරලා තියෙනවා. ප්‍රමාණවත් කාල ප්‍රාන්ත වලට දත්ත දෙන්න. හිතන්න අපේ ගෙදර අම්මා ආප්පා හදනවා. හරි. දැන් එතකොට අම්මගේ ආප්පලේවන් දිනපත සටහන් කරගෙන යනවා. හරි. දවස් 5ක ආප්පලේ සටහන් කරගත්තා. ඒතර මේ දවස් 5ක ආප්පලේ සටහන් කරගෙන ඉන්නකොට මට පුළුවන් ද ඉස්සරහේ දෙන උපන්නතිය මේ මොන වගේ තාක් මේ ඍතුමය චලනයක් තියෙන්නේ. අපිට එහෙම විශ්ලේෂණය කරන්න පුළුවන්. මතක තියාගන්න ප්‍රමාණවත් කාල ප්‍රාන්ත සඳහා දත්ත රැස් කරගත්තේ නැත්නම් කාල ප්‍රාන්ත පොඩ්ඩකට විතරයි නම් දත්ත රැස් කරගත්තේ. ඒක තුලින් අපිට හොඳ විශ්ලේෂණයකට යන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම කාල ප්‍රාන්ත ගණනාව 20ක 30කවත් මොකද වෙන්නේ? දත්ත රැස් කළා. අන්න එතකොට අපිට පේනවා මොන වගේ උපනතියක්ද වෙන්නේ? මොන වගේ ඍතුමය චලනද මේ වෙයි දක්නට තියෙන්නේ? අන්න ඒ වගේ විශ්ලේෂණය කරන්න නම් මොකක්ද තියෙන්න ඕනේ? ප්‍රමාණවත් කාල ප්‍රාන්ත සඳහා දත්ත රැස් කරලා තියෙන්න ඕනේ. ප්‍රමාණවත් ප්‍රමාණය. අනිත් එක තමයි මෙන්න මේ කියන කාල ප්‍රාන්තර සමාන සහ අනුයාද වෙන්න ඕනේ. කාල ප්‍රාන්තර වල සමාන සහ අනුයාද වෙන්න ඕනේ. අපි මේ කතා කරන කාල ප්‍රාන්තර සමාන ගානක්. මම කිව්වේ කාල ශ්‍රේණියක් වෙන්න නම් මූලික වශයෙන් ඒක වෙන්න ඕනේ. ඒතර කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරන්න නම් ඔක්කොම වලින් එක කාල ශ්‍රේණියක් වෙන්න බෑ. කාල ශ්‍රේණියක් වෙන්න නම් කාල ප්‍රාන්තර සමාන සහ අනුයාද වෙන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් තියෙන අවුරුදු නම් අවුරුදු. මම දත්ත රැස් කරන්නේ මාසික දත්ත නම් දිගටම මාසික දත්ත. මම දිනපතා දත්ත නම් රැස් කරන්නේ දිගටම දිනපතා දත්ත. මම සතිපතා දත්ත නම් රැස් කරන්නේ දිගටම සතිපතා දත්ත. කාල ප්‍රාන්තර සමාන වෙන්නේ. අනිත් එක තමයි අනුයාද වෙන්නේ. හිතන්න මම සමුදා ගහනවාද බදාදා වාස්මින සිකුරාද සෙනසුරාදා දත්ත රැස් කරා ඊළඟට ඒ සමුදා ගහනවාද බදාදා මට රැස් කරගන්න බැරුව යනවා. ආයි බ්‍රහස්පති සිකුරාදා යනවා. ඒතර අනුයාදද මැදින් එකක් මිස් වෙලා නේද? එතකොට කාල ශ්‍රේණි විශ්ලේෂණයක් කරීමේ හැකියාවක් නැහැ. ඒතර තේරුම් ගන්න දෙවෙනි එක තමයි කාල ප්‍රාන්තර සමාන සහ අනුයාද වෙන්නේ. අනිත් එක තමයි දත්ත ඒකක සමාන වෙන්නේ. දත්ත වල එකම ඒකක වලින් තියෙනවා. අපි ගත්තොත් දැන් මෙහෙම ගන්නකො. හරි මම කතා මාස් කඩේ මම උස්සගෙන ඉන්නකො. ඒතර එයා මොකද වෙන්නේ? එයා දැන් කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරන්නයි යන්නේ. එයා දැන් බලන්න පුරෝගතනය කරන්න ඕනේ. සිකුරාදා කොච්චරක් නියෝග කරනවද? ඊටතර කොච්චරද? එතන මොකද වෙන්නේ? මෙයාට දැන් විශ්ලේෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරන්න. දැන් මෙයා මොකද කරන්නේ? පළවෙනි මේ වගේ මොකද වෙන්නේ? එයා එදා දවසේ අලවිය. කියන්නේ අලවිය ආදායම සටහන් කරගෙන යනවා. දැන් එයා මොකද වෙන්නේ? උදේ පාන්දර ඉතුරු දෙන්නත් එක්ක රුපියල් 10ක සල්ලි මාස සල්ලි අරන් එනවා. ඊට පස්සේ එදා මුළු දවස් රුපියල් 10ක් අරන් එනවා. ආච්චුට දානවා. සිතා බිස්නස් කරලි වෙලා අරන් ඇදී බලනවා ගෙදර ඇදී රුපියල් 10000ක් තියෙනවා. අරන් ආපු 1000න් කරලා 9000ම ඉතුරු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඒතකොට 1000ක් අරන් ආවා. ගෙදර ඇදී 10000ක් තියෙනවා. එතකොට 9000ක ඉතුරුම තියෙනවා. එතකොට එයා මොකද වෙන්නේ? පළවෙනි සති දෙක එයා ලියා ගන්නවා. එයාගේ අලෙවි රුපියල් 1000 වලින් කියන්නේ රුපියල් 1000 වලින් හෝ රුපියල් ගානෙන් තමයි එයා සටහන් කරගෙන යන්නේ. මෙයා බලනවා මෙහෙම හරියන්නේ නැහැ මට ඕනේ හරියටම අතන උගතේම මම එදා මට අවශ්‍ය කරන විකිණීම සඳහා අවශ්‍ය කරන කුකුල් මස් කිලෝ ගන්න මට ඕනේ. ඒ සඳහා මට කියන්නේ එයාට ඕනේ මොකක් හරි එදා දවල් පටන් ගත්තී කුකුල් ගිදේ මරනවාද කියන එකනේ එයාට වැදගත් වෙන්නේ. එතකොට එයාට වැඩක් නැහැ අලෙවි ආදායම. ඒත් එයා මොකද කරන්නේ? එයා ඊට පස්සේ මාරු කරනවා. මම රුපියල් වලින් නෙමෙයි මම යන්නේ පළවෙනි සති දෙක යා කුකුල් රුපියල් වලින් අලෙවි ආදායම ලියාගෙන ගිහින් ඊළඟ සති දෙකට ඇද්දි ඊළඟ සති වල එතන ඉඳන් දිගටම යා මොකද කරන්නේ? විකිණන්නේ කුකුල් වස් කිලෝ සංඛ්‍යාව සටහන් කරගෙන. එතකොට බලන්න පළවෙනි සති දෙක තියෙන්නේ අලෙවි ආදායම රුපියල් වලින්.
ඊළඟ මාසේ තියෙන්නේ එයාගේ විකුණපු මාස් කිලෝ සංඛ්‍යාවයි. එතකොට එහෙම කාල ශ්‍රේණියකට විශ්ලේෂණය කරන්න පුළුවන්ද? නැහැ. දත්තවල ඒකක සමාන වෙනවා. එයා රැස් කරගෙන ගියේ එක් දෛනික විකුණුම් වල රුපියල් ලගේ නම් දිගටම යන්න ඕන දෛනික විකුණුම් රුපියල් ලගේ. එයා පළවෙනියේ ඉඳන් රැස් කරගෙන ගියේ කුකුල් මාස් අලවියේ කිලෝ ගානින් නම් දිගටම යන්න ඕන කුකුල් මාස් අලවියේ කිලෝ ගානින්. මැදින් මැදට දත්තවල ඒකක මාරු කරන්න බෑ. පැහැදිලිද? හරි. දත්ත එකම ඒක වල රැස් කරන්න ඕන. අනිත් එක තමයි අවශ්‍ය සංස්කරණය සිදු කරන්න. අපි සංස්කරණ ගැන අපි කතා කරමු. ඉස්සරහට අපි කරා මෙතන සංස්කරණ අපි ජාති තුනක් ගැන කතා කරනවා. ලිප් සැකසීම, මිල සැකසීම සහ ජනගහන සැකසීම කියලා. මේ සංස්කරණ තුන ගැන අපි කතා කරනවා. අවශ්‍ය සංස්කරණය සිදු කරන්න ඕනේ. අනිත් එක තමයි සුදුසු ආකෘතිය කියලා. හරි. එතන මොකද කියන්නේ? කාල ශ්‍රේණි විශ්ලේෂණය කරන්න මෙන්න මේ දේවල් පහ තියෙනවා. මොකද? ප්‍රමාණවත් කාල ප්‍රාන්ත සඳහා දත්ත රැස් කරලා තියෙන්න ඕනේ. කාල ප්‍රාන්ත සමාන සහ අනුයාත වෙන්න ඕනේ. දත්ත එකම ඒකක වලින් රැස් කරලා තියෙන්න ඕනේ. අවශ්‍ය සංස්කරණය සිදු කරන්න ඕනේ. කියන්නේ ලික්සර්සි මිල ගන්න මේ ටික බලනවා. ඒක තමයි සුසු ආකෘතිය කියන්නේ. සුසු ආකෘතිය කියන්නේ මොකද කියන්නේ? මේක ආකල ආකෘතිය වෙන්න පුළුවන්. මේක ගුණන ආකෘතිය වෙන්න පුළුවන් නැත්නම් ඒක මිශ්‍ර ආකෘතියක් වෙන වෙනත් මොකක්ද ආකෘතියක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන පහ අවශ්‍ය වෙනවා හොඳ කාල ශ්‍රේණිය විශ්ලේෂණය කිරීම සඳහා. හරි. ඒතර අපි දැන් අපි කතා කරනවා මෙන්න මේ කියන කාල ශ්‍රේණි විශ්ලේෂණයේදී අපි සිදු කරන සංස්කරණයන් ටික. මොකද? ලිප් සැකසීම, මිල සැකසීම සහ ජනගහනය සැකසීම. දැන් මම කිව්වා නේද පාඩම පටන් ගන්න. කාල ශ්‍රේණි විශ්ලේෂණයට ඔක්කොම කලින් මොකක්ද වෙන්න ඕනේ? තීනක කාල ශ්‍රේණියක් වෙන්න ඕනේ. ඒතර කාල ශ්‍රේණියක් නම් මම කිව්වා දේවල් දෙකක් වෙනවා. මොකද වෙන්නේ? ඒ කාල ප්‍රාන්තර සමාන සහ අනුයාත වෙනවා. හිතන්න දැන් ඕගොල්ලෝ දත්ත රැස් කරා. රැස් කරේ දත්ත මොනවටද? හිතන්න ජනවාරි මාසයේ අලෙවි යා. ජනවාරි මාසයේ අලෙවි මොකක් කරේ රුපියල් මිලියන 610යි. පෙබරවාරි මාසයේ පෙබරවාරි මාසයේ අලෙවිය අපි ගත්තොත් එහෙනම් 560යි. මාර්තු මාසයේ අලෙවිය මාර්තු වල අලෙවිය අපි ගත්තොත් එහෙම 620යි 930යි කියලා ගමු. හරි. දැන් ඔයාලා බලනවා මේක හරි අමුතුයි නේ. අම්මෝ ජනවාරියේ එකවර පෙබරවාරියේ හොඳටම අඩු වුණා. ආගත්තේ මේ පෙබරවාරියේ මාර්තුවේ හොඳටම වැඩි වෙනවා. මොකද්ද මේ වෙන්නේ? ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලුවොත් එහෙම මම කිව්වා නේද? සමාන සහ අනුයාත කියලා. ඕගොල්ලෝ හිතනවාද මේ හැම මාසයකටම තියෙන දවස් ගන්න සමානයි. හැම මාසෙකම තියෙන දවස් ගන්න නෑ. මාසෙන් මාසෙට තියෙන දවස් ගන්න එක වෙනස්. අපි දන්නවා ජනවාරි මාසෙට දවස් කීයක් තියෙනවද? 31ක් තියෙනවා. පෙබරවාරි මාසෙට ගියාම පෙබරවාරි මාසෙට ඉන්න කී දවස්? 28යි. මාර්තු මාසෙ දවස් 31යි. එතකොට තේරුම් ගන්න තියෙන්නේ කාල ප්‍රාන්තර අනුයාත තමයි. හරිනේ? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔහොම යන අනුයාත තමයි. නමුත් සමානද? මේකේ 31යි, මේකේ 28යි, මේකේ 31යි, අප්‍රේල් 30යි, ආයි 31යි. සමාන නැහැ. අන්න. මෙතනදී අපිට සංස්කරණයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හේතුව මොකද්ද? මේවා කාල ප්‍රාන්තර සමාන නැහැ. මෙන්න මේකේ සංස්කරණයකට අපි කියන්නේ මොකක් කියලාද? ලිත් සැකසීම කියලා කියනවා. මෙතනදී මොකක්ද වෙන්නේ? ලිත් සැකසීම මොකද වෙන්නේ? අපි දන්නවා 610ක අලවියක් ආවේ දවස් කීයක් තුලද? 610ක අලවියක් ආවේ දවස් 31ක් තුල. මම මේක 31කින් බෙදනවා. 31කින් බෙදුවා මොකද ලැබෙන්නේ? 620ක අලවියක් ආවේ දවස් 31කදී. ඒක 31කින් බෙදුවා වෙනවා එක දවසක අලවිය. එක දවසක අලවිය අරගෙන මම මේක වැඩි කරනවා. මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් වර්ෂයකට තියෙන්න ඕන වර්ෂයකට සාමාන්‍ය මාසයකට තියෙන්න ඕන ඉඳ ගන්න. මොකද සාමාන්‍ය මාසයකට තියෙන්න ඕන දින ගන්න. අපි ගන්න මෙහෙම. අපි දන්නවා අවුරුද්දට දවස් 365යි. අවුරුද්දට දවස් 365යි. අවුරුද්දට මාස කීයද? 12යි. අවුරුද්දට දවස් 365යි. අවුරුද්දට මාස 12යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසයකට තියෙන්න ඕන ඉන්න ගණන් ගත්තොත් මේක 30ට 12 3යි 5ට නෑ 50ට අපි මෙතන 4යි.
සාමාන්‍යයෙන් එක මාසයකට තියෙන දින ගණන අපි හිතනවා උපකල්පනය කරනවා දවස් 36.4ක් කියලා. අන්න මොකද දැන් අපි කරේ? 620 කාලයක් ආවේ දවස් 31ක් තුල 620 31කින් බෙදුවා. 620 31කින් බෙදුවම මට ලැබෙන එක දවසක අලෙවි සාමාන්‍ය අලෙවි. ජනවාරි මාසේ සාමාන්‍ය අලෙවි ලැබෙන මෙන්න මේක. ඒක වැඩි කරනවා දවස් 36.4. ඒ කියන්නේ සාමාන්‍ය මාසයකට තියෙන්න ඕනේ දින ගණන. එතන මොකද එන්නේ 31 වරක් එකයි දෙන 2යි 20යි වෙනවා 680. මොකද්ද මේ කියන්නේ? දවස් 31ට 620යි නම් දවස් 30.4ට අලෙවිය කියන්නේ 680. ඒක තමයි සරල අදහස. දැන් බලමු මෙතන 560ක අලෙවියක් ආවේ දවස් කීයකටද? දවස් 28න්. අපි 28න් බෙදුවම මොකද වෙන්නේ? එක දවසක අලෙවිය එනවා. හරි නේද? 28න් බෙදලා එතනත් වැඩි කරනවා කීයද? 30.4න්. ඇයි ඒ? සාමාන්‍ය මාසෙට තියෙන වෙන ගණන 30.4 කියලා තරග. එතන මොකද ඉන්නේ? 28 වරක් 1යි 28 වරක් වෙනද 56ට 2යි 20යි. එතන කියන්නේ 608යි. පැහැදිලිද? හරි. එතන මොකද මේකෙන් කියන්නේ? 560 බෙදීම 28 ගැනීම තුලින් අපි ගත්තේ පෙබරවාරි මාසයේ දිනක සාමාන්‍ය අදින්න. අරගෙන සාමාන්‍යයෙන් අවුරුද්දේ ඉන්නේ ගණන. දවස් 28ට 560යි නම් 30.4ට කීයද? ඒක තමයි මේ කිව්වේ. එතන තේරෙනවද? ජනවාරි මාසේ ඉඳන් පෙබරවාරි මාසෙදී මෙතන අලෙවිය අඩුවීමක් පෙන්වුවට ඇත්තටම අලෙවිය අඩුවීමක්ද පෙන්වන්නේ? ඇත්තටම අලෙවිය අඩුවීමක් නැහැ. ඒක පේන්නේ එන්න මේ කියන සංස්කරණය සිදු කරාට පස්සේ. දැන් බලමු මාර්තු මාසෙට. 930ක අලෙවියක් ආවේ දවස් කීයකින්ද? 31කින්. දවස් 30කට 930යි නම් දවස් 30.4ට කීයද? 31 වරක් එක වෙන 31 වරක් වෙන 3යි 30යි. විතර වෙනවා 12යි. අන්න දැන් අපිට එනවා කීයද? ඔව් කීයද? 912ක් කියලා එනවා. හරිනේ. එතන මොකද වෙන්නේ? අන්න දැන් අපිට තේරෙනවා මොකද? 930ක් ආවේ දවස් 31ක් තුල. එහෙනම් 30.4ට කීයද? 912. දැන් තේරෙනවා. ජනවාරි පෙබරවාරි මාසේ අලෙවිය ස්ථාවරව තිබුණා. මාර්තු මාසේ අලෙවිය වැඩි වීමක් සිදු වුණා කියලා. අන්න මේ හරි අවබෝධය ලබා ගැනීම සඳහා මෙන්න මේ වගේ සංස්කරණයක් සිදු කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒතර ලිඛිත සැකසීම කියලා කියන්නේ මොකද්ද? වර්ෂයේ එක් මාසයේ දින ගණන එකිනෙකට වෙනස් බැවින් අදාළ මාසයේ එක් මාසයේ අගය අදාළ මාසයේ දින ගණනෙන් බෙදලා ඒ අදාළ මාසයේ සාමාන්‍ය අගය අරගෙන 30.4න් ගුණ කිරීමට අපි කියමු මොකක් කියලාද? ලිඛිත සැකසීම කියලා. මොකද ලිඛිත සැකසීම කියන්නේ වර්ෂයේ එක් මාසයේ දින ගණන එකිනෙකට වෙනස් බැවින් එක් මාසයේ සඳහා අදාළය අදාළ මාසයේ දින ගණනෙන් බෙදා 30.4න් ගුණ කිරීමට අපි කියමු මොකක් කියලාද? ලිඛිත සැකසීම. ඒ කියන්නේ දිනක සාමාන්‍ය අරගෙන 30.4කට හදලා 30.4 ආවේ මොකද්ද? සාමාන්‍යයෙන් එක මාසෙක ඉන්නුන ඉඳන් ගන්න ගැනීම. ඒක මොකද ලිත්සකසීම කියන්නේ මෙන්න මේක. හිතන්න. ඔයගොල්ලන්ට ලිත්සකසීමක් කිරීමට අවශ්‍ය වෙනවද? දිනපතා ගත්තද? නෑ. ඕනම දවසක අපි දන්න පැය 24යි තියෙන්නේ. හිතන්න තව එක දවසක පැය 24යි, අනිත් එකේ 25යි, අනිත් එකේ 23යි. එහෙම තියෙනවද? නෑ. දිනපතා දත් වලට අපිට ලිත්සකසීමක් කරන්න ඕනේ නෑ. සතිපතා දත් වලට අපිට ඕනේ නෑ. ඕනම සතික දවස් 7යි. ඒක ඕනේ නෑ. දැන් වාර්ෂික දත්වලදී ඇත්තටම මෙන්න එතනදිත් අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවා අවුරුදු 4කට සැරයක් අධික වර්ෂයක් යනවා. 365 366. ඒක පොඩි තාම පොඩි වෙනසයි තියෙන්නේ. එතනටත් අවශ්‍ය වෙන්නේ නැහැ ලිත්සක සීමා. හරි නේද? අන්න ඒ වගේ ලිත්සක සීමාවක් අවශ්‍ය වෙන්නේ මොකටද? මෙන්න මේ කියන මාසික දත්වලට විතරයි. ඒක ලිත්සක සීමා කියන්නේ අන්න ඕනේ. ඒතර සංස්කරණ වලින් පළවෙනි තමයි ලිත්සක සීමා. ඒක අපි කතා කරා. අනිත් එක මිල සැකසීම. මිල සැකසීම කියන්නේ මොකක්ද? ඉතින් මිල සැකසීම අපිට අපේ. ඒතර අපි දන්නවා මිල වෙනස් වීම මගින් අගය ශ්‍රේණිය ඇති කරන බලපෑමක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්න මේ බලන්න. 2010 2011 2012 වගේම එක් වර්ෂවලදී කොකාකෝලා එකනේ ඒගොල්ලන්ගේ අලෙවි ආදායම වාර්තා කරගෙන යනවා. එතකොට මේ හැම අවුරුද්දකම අලෙවි ආදායම දිහාගෙන යනවා. එතකොට මොකද ඔයගොල්ලන්ට තේරෙනවා අලෙවි ආදායමේ වර්ධනයක් වීගෙන යනවා. හරි. නමුත් ඇත්තම ගත්තොත් එහෙම මේගොල්ලෝ බලනවා මොකද වෙන්නේ?
සාමාන්‍යයෙන් අලෙවි ආදායම වර්ධනය වීමක් වුණාට මොකද වෙන්නේ? මේ අලෙවි ආදායම වර්ධනය වෙලා තියෙන්නේ මොකක් නිසා වෙන්න පුළුවන්ද? එකක් මිල වැඩි වීම නිසා වෙන්න පුළුවන්. අනිත් එක අලෙවි වීමේ ඒක ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි මේ මිල වැඩි වෙලා ප්‍රමාණයක් වැඩි වුණොත් එහෙනම් අලෙවි ඒක ප්‍රමාණයක් වැඩි වුණොත් කොහොමද ආදායම වැඩි වෙන්නේ? හිතන්න මිල හුඟක් වැඩි වෙනවා. නමුත් ඒ හා සාපේක්ෂව අලෙවි වෙන ඒකක සංඛ්‍යාව අඩු වීමක් සිදු වෙන්නේ නැහැ. කොහොමද ඒත් අලෙවි ආදායම වෙන්නේ? ඒතර දෙකමනේ මෙච්චරයි. මිල සහ ප්‍රමාණය ගුණිතය මගින් වෙන්නේ මේකේ අලෙවි ආදායම හැදෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අර මිල වෙනස් වීම මගින් අලෙවි ආදායමේ වර්ධනය සිදුවෙච්ච වර්ධනය ඉවත් කරලා බලන්න. එතන මොකක්ද ඒගොල්ලන්ට කරන්න පුළුවන්? 2010 ඔයගොල්ලෝ නාම කියන්නේ 30000 අලෙවිය මොකක්ද කරන්නේ 30000 අලෙවිය. ඒතර 30000 අලෙවිය මොකද කරන්නේ? ඒගොල්ලෝ 150ෙන් බෙදනවා. හිතන්න 2010 දී මෙගා බෝතලයක් තිබ්බ රුපියල් 150. ඒතර 150ෙන් බෙදනවා. ඒතර කී දෙන්නේ? 150 එකයි 150 දෙක. ඒතර මොකද වෙන්නේ? බෝතල් 200යි කියලා තියෙනවා. ඉතින් මෙතනට ආවම පස්සේ මේක වෙනවා 40000. මේකට මේක වෙනවා 35000. 32000. 32000 කියලා එනවා. 2011 වෙන්නේ. නමුත් එතනදී මෙගා බෝතලයක් රුපියල් 200 වෙලා තියෙනවා. එතන මොකද වෙන්නේ? මේකට මේක කැපිලා යනවා. ඒක විතර ගන්නේ. එතන 160යි. අලෙවි ආදායම වර්ධනය 30000 ඉඳන් 32000ට ගිහිල්ලා තියෙනවා. අලෙවි ආදායම. නමුත් විකිනිච්ච ඒකක සංඛ්‍යාව මොනවද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මිල වෙනස් වීම මත මෙන්න මේ කියන අගය ශ්‍රේණියක. එතන මේ අගය කියන එක හැදෙන්නේ මිල සහ අගය කියන දේ හැදෙන්නේ මිල සහ ප්‍රමාණය ගුණිතය මගින්නේ. එතකොට අර මිල සහ ප්‍රමාණය වගේ ගුණිතය වගේ හැදෙන අගය ශ්‍රේණිය මත මිල වෙනස් වීම මගින් ඇති කරන බලපෑම ඉවත් කිරීම සඳහා සුදුසු මිල දර්ශකයකින් අවධානය කරන්න ඕනේ. ඒ සුදුසු මිල දර්ශකයන් අවධානය කියන්නේ මිල දර්ශකයෙන් බෙදලා සිහිය මුල කරන්න ඕනේ. දැන් මෙතනට ඒගොල්ලෝම හිතන්න ඕන කොකාකෝලා ආයතනයේ විදිහට ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ඕනේද මේ මිල දර්ශකයක්? එතනට වගේ නෑ ඒගොල්ලන්ට ඕනේ නැහැ. මොකද ඒගොල්ලන් කෙලින්ම ගත්ත හැකි මිල දර්ශකයක් අවශ්‍ය නැහැ. ඒ අවුරුද්දේ ඒගොල්ලන්ගේ මේකා බෝතලෙන් මිලියන් බෙදලා මොකද සාමාන්‍ය මේක හදලා ගත්තා. විනිච්ච එකක සංඛ්‍යාව. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම අනිත් ආයතන විදිහට ගත්තොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන් මූර්තාගේ ලබා ගැනීම සඳහා සුදුසු මිල දර්ශකයෙන් බෙදලා 100 ගුණනවා. එතන මතක තියාගන්න ඉන්න මෙච්චරයි. මිල වෙනස් වීම මගින් අගය මත ඇති කරන බලවෑම. ඒතර අපි ගත්තොත් මිල සහ ප්‍රමාණය ගුණිතය මගින් අගය ලැබෙන්නේ. ඒතර අගය කෙරෙහි මිල වෙනස් වීම නිසා ඇති කරන බලවෑම. වැලියු එකට මිල සහ ප්‍රමාණය යන දෙකම බලපාන. ඒතර මෙන්න මේ කියන අගය මත මිල මගින් ඇති කරන බලපෑම ඉවත් කිරීම සඳහා අපි මොකද කරන්නේ? මිල දායකයින් බෙදලා 100 ගුණ කරනවා. ඒතර අපිට ලැබෙනවා ප්‍රමාණය මගින් ඇති කරන ඇති වෙන අලෙවි වර්ධනය හෝ ඒ අගය ලබා ගැනීම. ඒතර මොකද මේ මිල වෙනස් වීම මගින් අගය ශ්‍රේණියක ඇති කරන බලපෑම ඉවත් කිරීම සඳහා අපි මොකද කරන්නේ? සුදුසු මිල දර්ශකයකින් අවධානය කරනවා. අන්තිමට එහෙම ජනගහනය සැකසීම කියලා කියන්නේ මොකද්ද? ජනගහනය වෙනස් වීම ගැන ඇති කරන බලපෑම ඉවත් කිරීම සඳහා ඒක පුද්ගලගේ කරනවා. ඕගොල්ලෝ දන්න දෙයක් තමයි මොකද වෙන්නේ? ලංකාවේ මොකද 2011 12 13 දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය වීමක් වුණා. දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය වෙච්ච බලයට අපිට කියන්න පුළුවන් එක පුද්ගලයෙක්ගේ ආදාය වැඩි වුණා කියන නෑ. හිතන්න ඔයගොල්ලෝගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. හරිද? 4 දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ ගෙදර 4 දෙනෙක් ඉන්නවා. හිතන්න 4 දෙනෙක් ඉද්දී ඕගොල්ලන්ගේ ගෙදර ආදායම තිබ්බ රුපියල් 40000. හරි. તો 4 දෙනෙක් ඉද්දී රුපියල් 40000ක ආදායමක් තිබ්බා. හරි. එතන මොකද වෙන්නේ? 5 දෙනෙක් ඉන්න එතන පස්සේ පුතා මොකක් හරි ඉන්නේ අපි හිතමු එයා විශ්වවිද්‍යාලය හොස්ටල් එකේ ඉන්නේ. එතන මොකද වෙන්නේ? 4 දෙනෙක් ඉන්න කවුරුද 40000ක මාසික ආදායමක් තිබ්බා. ඒතර සාමාන්‍ය එක පුද්ගලයෙක්ට කීයක් තිබ්බද? යා 10000ක් තිබ්බා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් කොරෝනා අසංගතයෙන් නිසා මොකද වෙන්නේ? කැම්පස් එකේ ඉන්න පුතා දැන් ගෙදර ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න ඉතින් ගෙදර සමාජික සංඛ්‍යාව මොකද 5ක් වෙලා තියෙනවා. ගෙදර සමාජික 5 දෙනා වුණාට දැන් එයාට යම් කිසි ආදායමක් තියෙනවා. මහ පොල් රුපියල් 5000ක් හම් වෙනානේ. දැන් පවුලේ ආදායම රුපියල් 45000 වෙලා තියෙනවා. 45000 වෙලා තියෙනවා. නමුත් හිතන්න මොකක්ද උනේ? පවුලේ ජීවන තත්ත්වය වැඩි වීමක් වුණාද? ජීවන මට්ටම නෑ. එක්කෙනෙක්ට තිබිච්ච ගාන 10 10 නම් කීයද? 45000 බෙදී යන 5 දෙනෙක් අතර
එක්කෙනෙක්ට දීච්ච අගය මොකද දෙන්නේ? 9000 කියලා දෙන්නේ. අන්න ඒක තේරුමකට දෙන්නේ මොකද? ජනගහනය සැකසීම කියන්නේ දැන් මේ සරල උදාහරණයකට පවුලක් උදාහරණයක් රටක් ගත්තත් ඒත් තියෙනවා. රටේ ජනගහනය වෙනස් වීමත් එක්ක ඒ ජනගහනයේ ඉන්න පුද්ගලයෝ නිෂ්පාදනයට හවුල් වීමත් එක්ක සාමාන්‍යයක් ගත්තොත් එහෙම ඕනම රටක දළ නිෂ්පාදනයේ වර්ධනය වීමක් තියෙනවා. නමුත් අපි බලන්න ඕනේ ඒක පුද්ගලයාගේ. ඒතර ඒක පුද්ගලයාගේ ලබා ගැනීම වගේ ජනගහනය වෙනස් වීම මගින් ඇති කරන බලපෑම කිරීම හැකියාවක් තියෙනවා. ඒතර මොකද මේක තමයි ඉස්සරකින් වෙනසක් ජනගහනය සැකසීම කියලා ඉන්නේ. මෙන්න මේ ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. සංස්කරණ ආකාර තුන. හරි. දැන් අපි කතා කරන්න යනවා කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරොත් එහෙම අපිට මොනවද ඒකෙන් තියෙන ප්‍රයෝජන කියනවා. හරි. මොකද වෙන්නේ? අපිට පුළුවන් කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරාම අපිට පුළුවන් අනාගතයේ පුරෝගතනය කරන්න. හොඳට කාල ශ්‍රේණියක් විශ්ලේෂණය කරොත් එහෙම හිතන්න ඔයගලන්ගේ ගෙදර මොකක් ව්‍යාපාර කටයුත්තක් තියෙනවා. හරි. අපේ ගෙදර ආප්පාල විය සිදුවනවා. ඒතර මොකද වෙන්නේ? මම හැම දවසකම විකුණන ආප්ප සංඛ්‍යාව සටහන් කරගෙන යනවා. ඒතර මම දිගින් දිගට මේ වැඩේ කරගෙන යනවා. මම මාස 10ක 15ක විතර දත්ත රැස් කරලා තියෙනවා. මට පුළුවන් මේ දත්ත ටික උපයෝගී කරගෙන මගේ ආප්පාලවිය කියන ආප්පාලවිය තියෙන මේකේ වැඩි වී උපනතියක්ද තියෙන්නේ. මේකේ අඩු වීමේ උපනතියක්ද තියෙන්නේ. මේකේ ඒකාකාරකයක් මතද තියෙන්නේ. උපනතිය මට බලා ගන්න පුළුවන්. මට බලන්න පුළුවන් හැම මාසවලදී යම් කිසි මාසවලදී විශේෂ වැඩි වීමක් පේන්න තියෙනවා. නැත්නම් අපි ගත්තොත් එහෙනම් සතිය දවස් 7ේදී යම් දවස් තියෙනවා. ඉරිදට විතර අලවිය වැඩි වෙනවද? ඒ දේවල් මට විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා අපිට මොකද කරන්න පුළුවන්? අපිට අනාගතයේ පුරෝගතනය කරන්න පුළුවන්. ඒක වැදගත් ලක්ෂණයක් මොකද වෙන්නේ? අනාගතයේ පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒත් අනාගතයේ පුරෝගතනය කරගන්න පුළුවන්. මට පුළුවන් නම් ලබන මේ අවුරුදු දෙසැම්බර් මාසේ ඇඳුම් මලවිය කීයක්ද කියලා මට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා නම් මට පුළුවන් නේද ඒ පුරෝගතනයට අනුරූපව මගේ නිෂ්පාදන සහ අලවිය සැකසුම් සකස් කරගන්න. එතකොට දෙසැම්බර් මාසෙදී මෙච්චර ඇඳුම් මලවියක් එයි. ඒක එතනදී පුරෝගතනය කරලා දැම්ම මම මොකද කරන්නේ? මම එදාට අවශ්‍ය වෙන නිෂ්පාදන කටයුතු. ඉතින් දෙසැම්බර් මාසෙදී මෙච්චර අයිස්ක්‍රීම් මලවියක් එනවා කියලා මට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. මට පුළුවන් දැන් ඉන්නම නෙමෙයි මම ගත්තද එහෙම මොකද ඇඟලු මලවියක් යමුකෝ. අයි ඇඟලු මලවිය දෙසැම්බර් මාසෙදී එනවා. දැන් ඉන්නම නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා එදා වෙද්දී දෙසැම්බර් පළවෙනි වෙද්දී ඒ ඇඳුම් ටික කඩේට යොදවලා ඒ ඇතිවන ඉල්ලුම සපුරා ගන්න මට හැකියාවක් තියෙනවා. ඒතර නිෂ්පාදන රසුත් සකස් කරන්න පුළුවන්. ඒ වගේම අලිවිසාරතුන් සකස් කරන්න පුළුවන්. ඒ වගේම කාල ශ්‍රේණි විචල්‍යයට ඇති කරන සංරචක. කාල ශ්‍රේණි විචල්‍යකදී ඇති කරන මේ කියන සංරචක වලින් ඇති කරන බලපෑම මට අධ්‍යයනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඉස්සරහදී වීඩියෝ දෙක තමයි කතා කරන්නේ. මේ කාල ශ්‍රේණි විශ්ලේෂණයේදී එන අර කාල ශ්‍රේණි විචල්‍යයේ මේ කාල ශ්‍රේණි සංරචක හතරේ වගේ මේ කාල ශ්‍රේණි විචල්‍යයට ඇති කරන බලපෑම මොන වගේද කියන එක අපි අධ්‍යයනය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ සරල උදාහරණයක් ගත්තොත් එහෙනම් මෙහෙම කියමුකෝ. ඔයගොල්ලෝ ගත්තොත් එහෙනම් මෙතන මේ y කියන එක හිතන්නේ මේ කාල ශ්‍රේණි විචල්‍ය ඔයගොල්ලෝ හිතන්නේ කැන්ඩි ආයතනයේ ඇඳුම් මලවිය කියන කාල ශ්‍රේණි විචල්‍ය කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ උපනතිය බලපාන ඒ අවුරුද්දේ ගලාගෙන යන මොකක් හරි මේ චලන බලපාන. එතන බලන්න ඒගොල්ලෝ ගත්තොත් එහෙම දෙසැම්බර් මාසේ අලවිය නැත්නම් ඒගොල්ලන්ගේ මාසික අලවිය තමයි කාල ශ්‍රේණි විචල්‍ය. ඒතකොට කාල ශ්‍රේණි විචල්‍යයේ ගොඩක්ම ඇති කරන බලපෑම විචල්‍ය මොකද්ද? ඍතුමය චලන. ඇයි? හැම අප්‍රේල් මාසෙදිම හැම දෙසැම්බර් මාසෙදිම ලොකු අලවියක් වැඩි වෙනවා. ඒතකොට අනිත් මාසවලදී ගොඩාක් අලවිය අඩු වෙනවා. ඒතකොට ගොඩක්ම අපිට මේක තුල දකින්න ලැබෙන්නේ මොකද? ලොකු බලපෑමක් එල්ල කරන මොකක් වගේද? ඍතුම වගේ. නමුත් හිතන්න ඔයගොල්ලන්ගේ ගෙදර හරි ලුණු අලවිය. ලුණු අලවිය නේ ඔයගොල්ලන්ගේ මොකක් හරි හිතන්න රයිකම් සමාගමේ ලුණු අලවිය. ඔයගොල්ලන් දැන් ලුණු අලවිය තුලින් ඔයගොල්ලන් පේන්න දින්න මෙන්න මේ වගේ දෙයක්. ඔයගොල්ලන් දැන් මේ වගේ අඳු ඍතුමය චලන. හිතන්න මොකක් හරි පායන කාලේට වැඩිපුර ලුණු කනවා. නැත්නම් අපි ගත්තොත් වැස්ස කාලේට අඩු වෙන ලුණු කනවා. නැත්නම් අපි ගත්තොත් එහෙම දෙසැම්බර් මාසයේ උත්සව සමය නිසා වැඩිපුර ලුණු කනවා. අප්‍රේල් මාසෙදී අඩු වෙන ලුණු කනවා. ඒ වගේ ලුණු වගේ දෙයක්. විකුණුම් වල අර කාලයේ ඇත්තක ඉහළ පහළ යාම වෙනවද? අපි ගත්තොත් එහෙම ආර්ථික උත්පාද තත්ත්වයක් වෙනවා. ආර්ථික අවපාත තත්ත්වයක් වෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම ඒත් එක්කම ලුණු වලදී ඉහළ පහළ යන්න පුළුවන්ද? මෙන්න මේ වගේ තේරුම් ගන්න තියෙන මෙච්චරයි. අන්න ඒ වගේ දෙයක් තුලදී ඒ කාල ශ්‍රේණි විචල්‍යයට ඇති කරන බලපෑම මෙන්න මේ වගේ බොහොම අල්පයි. බලපන්නේ මොනවද? ගොඩක්ම උපනති. මම කියන්නේ රයිගම් සංවාගමේ ලුණු වලදී ගත්තොත් එහෙම උපනති තමයි බලපාන්නේ. අනිත් ඒවා බලපාන සුළු සුළු වශයෙන්. නමුත් හිතන්න ඇඳුම් කඩේක වගේ ගත්තොත් එහෙම උපනති බලපානවා වගේ වැඩි බලපෑමක් එන්න ගන්නවා කියන්නේ. අදාළ
කාල වකවානුව කියන්නේ ඍතුමය බලපෑම. අප්‍රේල් දෙසැම්බර් වලදී අලෙවි හැල දාන්න බලපාන. හරි. එතකොට මොකද වෙන්නේ? කාල ශ්‍රේණි විචලනයට ඉඩ ගන්න බලපෑම අධ්‍යයනය කරන්න පුළුවන්. අනිත් එක තමයි අන්තිම එක තමයි කාල ශ්‍රේණි දෙකක් හෝ කිහිපයක් සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට කාල ශ්‍රේණි දෙකක් හෝ කිහිපයක් සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් අපිට දාන්න පුළුවන් මෙන්න මේ අපි කතා කරන්නේ සමනය. පළවෙනි කතා කරා අපි කාල ශ්‍රේණියක් කියන්නේ මොකද? කාල ශ්‍රේණිය කියන්නේ මොකද්ද? සමාන අනුයාත කාල ප්‍රාන්තරයන්හිදී යම් විචල්යක් සඳහා රැස් කළ දත්ත සමූහයකට අපි කියමු කියලාද කාල ශ්‍රේණිය. මම කිව්වා මාස 10කටවත් අවුරුදු 10කටවත් නෙමෙයි කාල ශ්‍රේණිය කියන්නේ. ඒ අවුරුදු 10ට රැස් කරපු දත්ත ටිකට තමයි අපි කියන්නේ කාල ශ්‍රේණිය කියන්නේ. අපි කිව්වා කාල ශ්‍රේණි විචල්යක කෙලි බලපාන සම්පූර්ණ හතරක් තියෙනවා. විභූගාල උපනදී ඍතුමය චලන සහ චාපීය චලන අක්‍රමණ චලන. ඒත් මේවා බලපාන මේවා අපි පුරෝගතනය කරන්න පුළුවන් උනේ උපනදී සහ ඍතුමය චලන. චාපීය චලන සහ අක්‍රමණ චලන අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි කතා කරා මේවල බලපාන සාධක ටික කතා කරා, නිර්වචන ටික කතා කරා, උදාහරණ කතා කරා. ඉතින් අපි කතා කරා කාල ශ්‍රේණි විචලයක කාල ශ්‍රේණි විශ්ලේෂණය දාගන්න ආකෘතීන් දෙක පදෙන්නේ ආකාර ආකෘතිය සහ ගුණ ආකෘතිය. අපි කිව්වා පාඩම ඉස්සරහට එන්නේ ගුණ ආකෘතියෙන් කියලා. ඉතින් අපි කතා කරා කාල ශ්‍රේණි විශ්ලේෂණයට ඕන දේවල් මොකද ප්‍රමාණවත් කාල ප්‍රාන්ත සඳහා දත් රැස් කරලා තියෙන්න ඕනේ කාල ප්‍රාන්තර සමාන සාමයක් වෙන්න ඕනේ දත් එකම එක කොලින් රැස් කරලා තියෙන්න ඕනේ අවශ්‍ය සංස්කරණය සිදු කරන්න ඕනේ සුසු ආකෘතියක් හදා ගන්න ඕනේ කියලා ඉතින් අපි කතා කරා මොකද්ද අවශ්‍ය සංස්කරණයන් ටික රිත්සක සීම මිලසක සීම සහ ජනගණනක සීම එනි කතා කරා අන්තිමට අපි කතා කරා කාල ශ්‍රේණි විශ්ලේෂණයෙන් අපිට දෙන්න ප්‍රයෝජන මොනවද අපිට අනාගතයේ පුරෝගතනය කරන්න පුළුවන් අනාගත නිෂ්පාදන සහ ආලෝචන සකස් කරගන්න පුළුවන් අපි ගත්තොත් එහෙනම් කාල ශ්‍රේණි දෙකක් හෝ කිහිපයක් සංසන්දනය කරන්න පුළුවන්. කාල ශ්‍රේණි විචල්‍යයේ මේ සංරචන වගේ කරන බලපෑම අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. ඉස්සරහ වීඩියෝ එකේ කතා කරනවා මොකද්ද? මම කිව්වා අනාගතයේ පුරෝගතනය කරන්න පුළුවන් විද්‍යාවින උපනතිය සහ ඍතුමය චලන. ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරන්න පුළුවන් කොහොමද දිගුගාල උපනතිය පුරෝගතනය කරන්නේ. ඒතර අපි කතා කරා මේක පුරෝගතනය කරන්න කොහොමද කියලා එක වීඩියෝ එකක් කතා කරනවා. ඒ කියන්නේ එක කොටස මේ පාඩම එක කොටසකින් කතා කරනවා අපි දිගුගාල උපනතිය නිර්මාණය කිරීම, මේ උපනතිය නිර්මාණය කිරීම ගාමී ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතර ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න තියෙනවා ඍතුමය සංරචන නිර්මාණය කියන ගොඩක් අය ගැටලුවක් තියෙන දෙයක් තමයි කොහොමද අපි ඍතුමය සංරචන නිර්මාණය කරන්නේ. අපි ඒක ඉස්සරහට අපි කතා කරන වීඩියෝ එකේ තුනවන්නේ ඍතුමය සංරචන නිර්මාණය කිරීම අපි කතා කරන්න තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ගානක් හදාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ මොලේ වෙනස් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒක මේක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේක තමයි කාලිබ්‍රේෂන් විශේෂයෙන් අදින් කතා කරන්න තියෙන මූලික හැදින්වීම ඉස්සරහ වීඩියෝ එකේ අපි අම්මු